සාමාන්‍යයෙන් හෝටලයක කණ්ඩ ගියාම ටිප් එක අපි දෙනවනේ ටිප් එක කියලා එකක්. ඔක ඉතින් සන්තෝසම. බිල් ගේට් මහත්තයා එක දවසක් ගියා ආපන ශාලාවකට තේ ටිකක් බොන්න. තේ ටික බීලා ඉවරලා මෙයා ඩොලර් 5ක් වේටරට දෙනවා. වේටර් ඩොලර් 5 ගන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්නවා පුදුමෙන් වගේ. බිල් ගේට් අහනවා ඇයි? නෑ මේ ඔබතුමාගේ දුව ඊයේ අපේ හෝටලයට ආවා. එයා ඩොලර් 50ක් මට දුන්නා. ඔයා මේ ලෝකේ ඉන්න ලොකුම කෝටිපතියා. නමුත් ඔයා මට දුන්නේ ඩොලර් 5යි. දුව 50ක් දුන්නා ඊයේ. ඒක එච්චර දෙයක් නෙමෙයි. මොකද මේ දුවගේ තාත්තා ලෝකේ ලොකුම කෝටිපතියා වුණාට මගේ තාත්තා දර කපන මිනිස්සෙක්. අමිල දැන් ඔය තාත්තා සහ පුතාගේ චක්‍රය බොහොම ඒ කියන්නේ යන්නේ මෙහෙම ගිහිල්ලා උඩට යනවා පහළට එනවා උඩට යනවා පහළට යනවා. අපි සරලව මෙහෙම හිතමුකෝ. දැන් දුප්පත් කෙනෙකුගේ දරුවෙක් අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් සහ හොඳ උගතෙක් වෙනවා. උගතෙක් සහ කෝටිපතියෙක් වුණ කෙනෙක්ගේ පුතා බොහෝ විට මෝඩෙක් වෙන්න පුළුවන්. මෝඩෙක් වෙන කෙනා කොහොමත් පොසුතෙක් වෙන්න බෑනේ. 80%ක්ම දුප්පතෙක් වෙනවනේ. එහෙම වුණාම ඉතින් ඒ මෝඩ නූගත් තාත්තගේ පුතා උගත් ධනවතෙක් වෙන්න පුළුවන්. ඔබ කිව්වා හරි මේ කියන්නේ බොහොම චක්‍රාකාරව සරලම කතාව වෙච්චලයි. පටන් ගමු වෙනස පටන් ගමු. ඔබ කිව්වා හරි මේක චක්‍රයක්. චක්‍රය හැබැයි කොතන හරි බිඳිලා තියෙනවා. ඒක තමයි තාත්තගේ දේ පුතා දන්නේ නැත්තේ. හැබැයි ඔබ දන්නවද සම්පත් තියෙන ප්‍රශ්නේ? හුඟක් දරුවන්ට අපේ රටේ තාත්තගේ උපන්දිනේ නම් හුඟ අයට සාමාන්‍ය මතකයි. සමහරු ඉන්නවා අත්තගේ නමවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔකේ අර බිල් ගේට්ගේ දුව එයාගේ මුණු මේ සීයා ගැන නොදන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක කියන්නේ අපේ ඉතිහාසයත් මේ වගේ තමයි. ඉතිහාසයත් අවුරුදු ගාණක් සතවර්ෂ ගණනාවක් ඉස්සරහට යනකොට සමහර අපේ දේවල් අපේ නෙමෙයි කියලා කියන්න තරම් අපේම අය උත්සාහ කරනවා. හැබැයි මේ දේවල් අපේ නෙවෙයි කියන්න දිව නැමෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අමිල හදිස්සි වැඩුණා ඒ ගැන කතා කරන්න. මම ඇත්තටම අහන්නේ මේ දැන් පිළිවෙලට ඉන්නවද කියලා. මොකද කට්ටිය දැන් රට පිළිවෙලයිනේ. රට පිළිවෙලයි කොරෝනා ඉවරයි කියලා හිතන් ඉන්නවා. ලෝකේ වර්ගවාදය ඇවිස්සලා ලෝකේ කොරෝනා තව බෝ වෙමින් යනවා. කොරෝනා වලට බෙහෙත් හොයන එක නවත්තලා නැහැ. දැන් ඉතින් අපි පිළිවෙලයිද අපිට සියල්ල හරිද? ඔබට එහෙම හිතෙනවද? ඔබට හිතෙනවා නම් ඔබ පිළිවෙලක් වෙන්න. අනිවාර්යයෙන්. රට පිළිවෙලක් වේද නේද කියන එක අපිට හිතන්න බෑ දැන්ම. කරන්න ඕනේ තමන් පිළිවෙලක් වෙන එකනේ. අන්න ඒකයි. තමන් පිළිවෙලක් වුණොත් දැන් ස්වාධීනව අප හිතලා අප මම පිළිවෙලක් වුණොත් මම හිතලා මම පිළිවෙලක් වුණොත් ඔබ ඒ වගේ හිතුවොත් කෝටි 2.20 පිළිවෙලක් වෙනවා. ඒතකොට නිකම්ම රට පිළිවෙලක් වෙලා. ප්‍රශ්නේ තියෙනවා. දැන් ඔයාගේ කතාව කියන්න. ප්‍රශ්නේ තියෙන ඕක නෙමෙයිනේ. දැන් මම බලන්නේ මගේ පිළිවෙල නෙමෙයිනේ. අනිත් කෙනාගේ පිළිවෙල. ඒක වැරදි. ඒක වැරදි. ඒක තමයි කියන්නේ. ඒක වැරදි. ඒක ඉස්සරහට මොකද ඒ පූර්වාදර්ශය ඉස්සරහට ගෙනියන්න එපා. ඒක වැරදි දෙයක්. ඒක වෙනස් කරන්න. ලෝකේ හුඟක් දේවල් වෙනස් කරන්න වේවි. ඒ කියන්නේ අපි යන එන කන බොන අදින පළදින නේ කතා බහ කරන හුඟක් දේවල් එක්කලා අපිට වෙනස් කරන්න හුඟක් දේවල් වෙයි මේ ගෙවිච්ච කාලෙත්. අමිල ඉතිහාසයේ මතින් අපිට වෙනස් වෙන්න පුළුවන්. දැන් කතාවට මුල පුරන්න. හරි. එහෙනම් ඉතිහාසයේ මතින් අපිට වෙනස් වෙන්න පුළුවන්. ඉතිහාසයේ මේ අපේ ඉතිහාසය අපේ යටගේ ඉතිහාසය අපි යන්නේ ආයෙත් රාවණා හොයාගෙන
හෙළයන්ගේ අභිමානය ලොවටම කියපු තැන ප්‍රධානම තැන සීගිරිය. ඒ අභිමානවත් පර්වතය ආසන්නයේ අපි දැන් ඉන්නේ. සීගිරියට එන දේශීය සංචාරකින් විදේශීය සංචාරකින් මෙහි එන්නේ මෙහි තියෙන සොබහ සෞන්දර්යත්වය විඳ ගන්න. නමුත් ඉතිහාස වටිනාකම පුරාවිද්‍යාත්මක වටිනාකම කවුද වැඩිපුර කතා කරේ? ඒ ගැන දැනගෙන කවුද එන්නේ? අතලොස්සක් ඉන්න පුළුවන්. ඒ වුණාට අපේ බලාපොරොත්තුව වැඩිපුර යමක් මේ ගැන කතා කරන්න. ගයන් සඳ කැලුම්. ගයන් ගැන ඔබ දන්නවා. වෙනසින් අපි මීට කලින් ගයන්ව හඳුන්වා දීලා තියෙනවා. රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කරමින් මත පළ කරන ගයන් සඳ කැලුම්. ගයන් අයිබන්. අයිබන් සම්පත්. අද ගයන් මොනවද අපි සීගිරිය ගැන කතා කරන්නේ විශේෂයෙන්ම? සම්පත් සීගිරිය කියලා කියන්නේ කුවේරයාගේ ආකාශ මාලිගාව, හාලකමන්දාව. අපි මීට වසර 5000කට එහා පැත්තේ තිබුණු ඊටාම දැවැන්ත මහානර්ග ශිෂ්ටාචාරයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන සුවිශේෂීම තැන බවට මෙතන අද පත් කරගන්න සූදානම්ින් ඉන්නවා. ඊට කලින් කියන්න ඕන සම්පත් මෙය සොයාසපයා ගැනීම සම්බන්ධයෙන් HCP බෙල් මහත්මයාට තමයි වැඩි වටිනාකමක් හිමි වෙලා තියෙන්නේ. පැහැදිලිව. ඔව් 1890 දශකයේ තමයි මෙය සොයා ගනිමින් මෙය ජන සමාජගත කරන්නේ. නමුත් 1833 වගේ යුගයේදී මේජර් ෆෝබ්ස් තමයි මුල් වතාවට මේකට නැග්ග බවට සාක්ෂි සාධක තියෙන්නේ. ඒ නිසා පුරාවිද්‍යානුකූලව මේ සොයා සපයා ගනිමින් මතපල කරමින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජන සමාජගත කිරීම සම්බන්ධයෙන් අපි ඔවුන්ට තාම වටිනා ස්ථානයක් හිමි කර දිය යුතුයි. HCP බෙල් ඉතා පැහැදිලිව කියනවා සම්පත් එක්තරා තැනකදී නොබෝ දිනකින්ම සීගිරියෙහි කර්මාන්ත යුග දෙකක නෂ්ටාවශේෂ සොයාගන්න පුළුවන් වුණා කියලා, හඳුනගන්න පුළුවන් වුණා කියලා. පුරාවිද්‍යාඥයන් අද වෙනකොටත් ඔවුන්ගේ සියලු කැපකිරීම් කරමින් පර්යේෂණ ධර්මයන්ට නතුව කාශ්‍යප යුගය පිළිබඳව සොයා ගැනීම කරලා තිබෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. අපි අද දවසේදී සූදානම් වෙන්නේ සීගිරිය පරිශ්‍රයෙන් සාකච්ඡා කරන්න. හෙළයින්ගේ ලේ උරුමය වෙච්ච රාවණා යුගය කොහොමද මෙතනින් මතුවෙන්නේ කියන කාරණේ. HCP බෙල් මහත්මයාත් කියන්නේ යුග දෙකක නිර්මාණ කියලා. කාශ්‍යප යුගය සහ රාවණා යුගය විය හැකි. අපි බලමු ඇත්තටම රාවණා යුගයේද මේ මතු කළේ කියලා. අපි අර යුග දෙකෙන් අපේ යුගය වෙන්නේ රාවණා ඉතිහාසය පිළිබඳව පරම සත්‍ය මේ ස්ථානින් මතු කිරීම. යුග දෙකේ ජනප්‍රිය සංස්කෘතියේ සහ කතා බහ කරන ප්‍රමුඛම කාර්යයේ තියෙන යුගය පිළිබඳව ඔබ දන්න ඕනෙවට වැඩිය. ඒ නිසා අපි ඒ ගැන කතා කරන්න උනන්දුවක් වෙන්නේ නැහැ. කතා නොකර සැඟවුණු යුගය මොකක්ද කියලායි අපි අද හොයන්නේ. විදිහේ ගැටලුව තියෙන්නේ. කෙනෙකුට ඈතින් පේන්නත් පුළුවන්, කෙනෙකුට මෑතින් පේන්නත් පුළුවන්. කොහොම පෙනුනත් මේ පේන්නේ කුවේරයාගේ ආලක මන්දාව. අද ඔබ මේ හඳුන්වන්නේ සීගිරිය. අපි සීගිරියට එන්නේයි ඔබ මා දන්න සීගිරිය ඉතිහාසය සහ ඔබ මා නොදන්න සීගිරිය ඉතිහාසය මොනවද? ගයන් මේ සාකච්ඡාව මෙහෙම පටන් ගමු. සීගිරිය පිළිබඳ ගවේෂණය කිරීමේදී සීගිරිය අපේ රටින් ලෝකෙට ගෙන යාමේදී පුදුමයක් බවට පත්වීමේදී අපි දන්නවා බෙල් මහත්මයාට තමයි ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ කියලා. ඔබ ඒ පිළිගන්නවද? සීගිරිය ලෝකෙට යාම පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම සම්පත් සීගිරිය කියලා කියන්නේ ලෝක උරුමයක්. මේක තමයි ලෝකයේ 8 වෙනි පුදුමය. 8 වෙනි පුදුමය ලෙස නම් කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක ලෝක උරුමයක් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේක ලෝක උරුමයක් නෙවෙයි, මේක අපේ උරුමයක්. මේක හෙළයින්ගේ උරුමයක්. මේක ලෝක උරුමයක් කළ සැනින් හෙළයින්ගේ උරුමේ යටපත් වූ බව තමයි අපට පේන්නේ. ඒ නිසා මේක ලෝක උරුමේ වෙන්න කලින් මේක හෙළයින්ගේ උරුමේ බව තහවුරු කරලා ඉන්න ඕන අපි. ඒ නිසා තමයි සීගිරියේ යට ගහපු ඉතිහාසය අපි මේ විදිහට මතු කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඇත්තටම HCP බෙල් මහත්මයාට යම්කිසි වටිනාකමක් ලැබිය යුතුයි. ඒක අපි පිළිගන්නවා. නමුත් 1831 දී මේජර් ෆෝබ්ස් සීගිරිය සොයා ගන්න බව තමයි අපි අහලා තියෙන්නේ. ඒතකොට එයාට මේකේ ගෞරවය ඊට කලින් දීලා තියෙනවා. 1831 1833 වර්ෂවලදී ඔහු සීගිරිය නැගලා තියෙනවා, තරණය කරලා තියෙනවා. හැබැයි ඔහුටත් සීගිරිය තරණය කරන්න බැරුව ඉද්දී ඒ සඳහා උදව් කරන්නේ මේ ගමේ කළුබණ්ඩා කියන තරුණයා. ඒ පිළිබඳව ඔහු සඳහන් කරනවා. ඊට පස්සේ තමයි 1890 දශකයේ තමයි HCP බෙල් මේ කන්ද තරණය කරන්නේ. ඒ නිසා ඔහු සොයා සපයාගත් දේවල් එක්ක 1897 පමණ වෙනකොට සීගිරියේ සියලු නෂ්ටාවශේෂ නටබුන් සොයා හාරාපාදගත්ත කියලා තමයි ඉතිහාසයේ සටහන් වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඊට එහාගේ ඉතිහාසයක් මේකේ නැද්ද කියලා අපි මුල ඉඳන් මතු කරන්න සූදානම්ින් ඉන්නවා. හෙළයින්ගේ ඉතිහාසය මේ මතු පිට ගල දිහා බලලා අපිට නිරීක්ෂණය කරලා නිගමනය කරන්න බෑ. ඒ සඳහා ඉතා ගැඹුරු පර්යේෂණයක් තිබිය යුතුයි. ගැඹුරු පර්යේෂණ ධර්මයන් තිබිය යුතුයි.
ලෝක උරුමය සඳහා සීගිරිය නම් කිරීමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි ඒක සිදු කළා වෙන්න පුළුවන්. හැබැයි හෙළ උරුමය මතු කිරීමේදී හෙළයින්ගේ සැබෑ අයිතිවාසිකම් මතු කිරීමේදී සීගිරිය පිළිබඳව මීට වැඩිය ගැඹුරු වටිනාකම් ඉස්මතු වේ කියන එකයි මගේ විශ්වාසය. ඔබ දන්න සීගිරිය ගැන නොදන්න දේවල්. ගොඩක් ඔය සාකච්ඡාවේ අහන්න පුළුවන්. මොකද ඔක මේ ඔයිට කලිනුත් බලපෑයි නෝ නම් මතක් වෙයි. දැන් අමිල මේ අපි රාවණ ගුහාවට ගිවිසුමාන ගියා. ඒ කියන්නේ වල රාවණ රජතුමා සූර්ය නමස්කාරය කරපු තැන සහ සීතා සංගවා තැබුවාය කියන ගුහාවට මෙන්න මේ වැඩසටහන් ටික ගිවිසුමාන නිසා ඊට කලින් සුමානේ පෙන්නවා. ඔබ විශ්වාස කරන්න මේක මීට අවුරුදු 2-3කට කලින් වෙනස හරහා නැරඹු අයත් යලි වෙනසට අලුතෙන් ආපු අයත් ඒ කාලේ පොඩිවට හිටපු කට්ටිය යමක් තෝරා බේර ගන්නට නොහැකිව ඒ අයත් යලිත් මේක බලලා අති විශාල ප්‍රතිචාර සමුදායක් සිකුරාදා උදෑසන ඒ කියන්නේ 11-12 වගේ කාලය අතරතුර වෙනකොට විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ගලාගෙන ආවා. ඒ තරම් ප්‍රතිචාරයක් තිබුණා. මොකද ඒකට හේතුව මේ තමයි අපේ ඉතිහාසය. මේ තමයි හෙළයන්ගේ ඉතිහාසය. මේ හරහා තමයි අපි අනාගතය ගොඩනගන්න ඕනේ. ඇත්තරම අමිල ඉතිහාසය ගැන දැනගන්නකොට ඉතිහාසය ගැන හොයනකොට ඒ කෙනාගේ හදවතේ රට පිළිබඳව ආදරයක් ඇති වෙනවා. මොකද ලෝකේ පැරණිතම ඉතිහාසයේ තියෙන රට මේ රට. ලෝකේ පැරණිතම ඉතිහාසයේ තියෙන මේ රටේ. ඒකයි අපි සීගිරියට ගිහින් හොයන්නේ. දැන් සීගිරිය ගැන බොහෝ තොරතුරු තියෙනවා. දැන් අමිල ඇත්තටම ඔය ක්ලිප් එකේ අනාතරේ අංජනවිල කීප ටික දැක්කනේ නේද? ඒ කියන්නේ අපි රෝගත කරපු පැති ටික සහ අපිට යන්න ඕනේ තැන් අපිට යන්න අපහසු වෙච්ච තැන් ඒ අපහසුතාව අපි කොහොමද ජයගත්තේ මේ සියල්ලම අපි 12 වෙනකොට කතා කරනවා. හැබැයි ඔබට කියන්නේ 12 වෙනකොටත් අපි සීගිරිය ගැන කතා කරනවා විතරයි. සීගිරි ගල මත්තටවත් අඩුතරමින් අර දෙය අගල පැන ගන්නවත් අපිට 12 වෙනකොට බැරි වෙනවා. ඒ කියන්නේ මෙච්චර ප්‍රෝග්‍රෑම් එකක් කරලා මේ වගේ අද පැය දෙකක් ඇතුළතත් සාකච්ඡා කරලා සීගිරි ගල ගාවට යන්න බැරි වෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ පටිගත කිරීමේ මේවත් මේ සංස්කරණය කරලානේ තියෙන්නේ. මේ කතා කරපු ඔක්කොම පෙන්වන්න ගියා නම් මුළු දවසක් පුරා දිග හරින තිබුණා. නමුත් අවශ්‍යම කොටස විතරයි ඔබට පෙන්වන්නේ. හේතුව ඒ තරම්ම යටගිය ඉතිහාසයක්. ඇත්තටම මේ ගයන් එක කතා කරන මේ සාකච්ඡාවේ සම්පත්තහනේ වගේ අහක දාන්නම දෙයක් නැහැ. එළියට දාන හැම දෙයක් මේ කතා කරන හැම දෙයක්ම මේ අපේ යටගියාව අපේ ඉතිහාසය අපි විසින් අහිමි කරගන්න යන ඉතිහාසයද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් අපි ඒ ටික හැමින් කතා කරමු නේද? බලමු ඉස්සරහට බලමු. මොකද 12 වෙනකන් කාලය තියෙන නිසා අපි හැමින් ඉස්සරහට යන්. ළඟදී ගෑන් ළමෙක් එහෙම දැක්කද? ඇය ඉටි රූපයක් වගේද? හරියට බලන්න ඔබට කල්පනා වුණාද කියලා? සමහර විට ඇය නම් ඉටි රූපයක් වගේ. ඔව් ඉටි රූප තියෙනවා. සමහර විට අපිට අඳුර ගන්නත් බෑ. ඔබට අඳුර ගන්නත් බෑ. මිනිස්සු මහා පුළුවන්කාරකමට කියන්නේ දෙයක් ඉතියෙන් හරි මැටියෙන් හරි කරනවා කියලා. එහෙම කියන හුඟක් උදවියගේ හුඟක් කතන්දර අවසන් වෙන්නේ ඉටිවත් මැටිවත් නැතුව අන්තිමට වැඩෙත් නැතුව. කොහොම හරි ඉටිත් එක්කලා බැඳිච්ච අපූර්ව සුන්දර මතකයන් උපමා රූපක ඕනතරම් සමාජය තුළ දකින්න හම්බ වෙනවා. ඉටි ගැන අපි නිතර කතා කරනවා. හැබැයි ඉටි වලින් වැඩ දාන මේ වගේ අපූර්ව කලාකාරයක් ලංකාවේ වෙන කොහෙවත් නැති හින්දා වෙනසේ කණ්ඩායම ඉටි වලින් වැඩ දාන මේ අපූර්ව කලාකාරය හොයාගෙන පුංචි ගමනක් ආවා. අතුලේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ අපි මේ දකින රූප මේ ජනප්‍රිය චරිත ඒ වගේම විද්වතුන් කලාකරුවන් ඒ වගේ විවිධ අය ඉන්නවා. මේ රූප අතර දකිනකොට ඔබට මේ ඔබ මුල් කාලේ කළපු රූපයක්ද මේක? ඔව් මේ මුල්ම කාලේ කියන්නේ අපි ආචාර්ය වික්‍රත්නායකයන් පස්සේ නිර්මාණය කරපු නිර්මාණයක්. මොකද අපේ තිබුණා ප්‍රදර්ශනයක් කොළඹ. ඒ ප්‍රදර්ශනයට අපි පිළිරු 20ක් විතර නිර්මාණය කරා. ඒකට එකතු කරපු මහාචාර්ය සුනිල් රත්නයන්ගේ ජීවමාන ඉටි පිළිරුව. මේ බින්දුරතක මේ කැමරා මොකද්ද මේක මේ? ඔව් ඒතර මේක මේ ලෙසිස් මහත්මයා රේඛාව චිත්‍රපටිය රූපගත කරන්න ගත්ත කැමරා එක. අපි ඉතින් මේක අපි මේ පිළිරුවත් එක්ක වටින නිසා
වටිනාකමක් ඇති වෙන නිසා අපේ කැමරා එක අපි ඉල්ලගත්තා. ඒක ලබා දුන්නා. ලබා දුන්නා. මේ පින්තූරත් එක්ක තිබුණු මේ රස කතා එහෙම නැද්ද? දැන් මේගොල්ලෝ මේ රූප හදනකොට මේ දෙන්නම ජීවිතවතර හිටියද? දෙන්නම හිටියා. දෙන්නගේ කැමැත්ත කොහොමද තිබුණේ? බොහොම කැමති වුණා. දැන් ලෙස්සේ සුසාත්මයාට ලොකු ඒ වෙනකොට ශරීර තත්ත්වය එච්චරම හොඳට තිබුණේ නැහැ. නමුත් කාලපන්සල මහත්මයා බොහොම වින්දා පිළිවෙල. දැන් මෙහෙමද මේ මට කතාවක් කොහොමද ආචාර්ය කාලපන්සල මහත්මයාගෙන් මම ඇඳුමක් ඉල්ලද්දි එතුමා හරි ලෝභයෙන් ඇඳුමක් දෙන්න. මොකද එහෙම හරියන්නේ නැහැ. මේකට ඇඳුමක් අපි අඳින්න ඕනේ. හින්දා අපිට ඇඳුමක් දෙන්න කියලා. ඒක මේ මගේ ළඟ ගොඩක් නෑ ඇඳුම්. බොහොම අඩු ප්‍රමාණයක් තමයි එතුමා මේ ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපිට එතුමා පාවිච්චි කරන ඇඳුම් වලින් හොඳම ඇඳුම දුන්නා. මේක දුන්නේ ටිකක් මේ ලෝභකමට දුන්නේ මොකද එතුමා එහෙම වියදම් කියන්නේ එතුමා එහෙම ඒ වගේ දේවල් වල අවශ්‍ය දේවල් කරන කෙනෙක් නෙවෙයි. බොහොම සරල විදිහට ජීවත් වෙන කෙනෙක් නේ. ජීවත් වෙන කෙනෙක් නේ. එහෙම වුණා. ඉතින් ඒ වගේම දැන් ලෙස්ටර්ස් සාත්මා මේ එතුමා චිත්‍රපටි රූපගත කිරීම කරන කාලේ ඒ කාලේ අඳපු ජැකට්ටයක් මේක. ඒත් මේ එතුමාගේ ඇඳුම් මේ කලිසම් පවා එතුමාගේ. කියන්නේ ජීවමානව ඒගොල්ලෝ පාවිච්චි කරපෑ ඇඳුම් ආයිත් තමයි සාමාන්‍යයෙන් ඊට පස්සේ අඳන්නේ. ඔව්. එතකොට දැන් ඊට එහා පැත්තට යනකොට අපි ඉන්න අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ අපි සඳහන් කරන මේ නාමල් මාල්නී යුවල. ඒත් මේක හදනකොට මේගොල්ලෝ බලන්න ආවත් මෙහි ඔව් කීපසරයක් යනවා. දැන් මේක හදාගෙන යද්දි මොකද ඒක අපිට පහසුවක්. ඉතින් දැන් ඇවිල්ලා අපි ඒගොල්ලෝගේ ආපහු මිමි ගන්නවා. සමහරට කල එක මැච් කරනවා. එහෙම දේවල් වලට පහසු වෙනවා. මේ ඇඳුනුත් ඒගොල්ලෝ සපයපැන්නුවා. ඒගොල්ලෝ සපයනවා. ආභරණ. එතකොට එහා පැත්තේ ඉන්න අපේ කවුද මේ ගොඩගේ මහත්තයා. ඒ ගොඩගේ මහත්තයාගේ රූපෙත් ඇවිල්ලා මෙතන කීපයක් විතර තියෙනවා. ඒකත් කියන්න මොකද මේ හුඟක් පින්තූර තවත් ස්ථානයක සංරක්ෂණය කරනවා. එතකොට මේ ඉන්නේ පියවදන කලාකාරයෙක් නේ දැන් ඔය ශ්‍රියන්ත අයියා. මේ ශ්‍රියන්ත අයියාගේ පින්තූරේ ගත්තට පස්සේ දැන් මෙතන සාමාන්‍ය මේ හදන්නේ මේ ඇතුලේ ජීවමාන උසරද මේව හදලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවමාන උසර. ශ්‍රියන්ත මේ මට්ටමට ඒ උසේම ගන්නවා. ඒ උස ගන්නවා. ඒ පපුව ඉන්න බල ඔක්කොම ගන්නවා. ආවද මේක බලන්න? ආවා. කීපාරක් ආවා. මොකද කිව්වේ මේ ශ්‍රියන්ත නෙමෙයි ශ්‍රියන්ත නෝනා මොකද කිව්වේ? ඒක තමයි නෝනා ඇවිල්ලා බල්ලා කිව්වා මේ කිසි දෙයක් ආයෙ වෙනස් කරන්න එපා කියලා. මේ හරි කියලා. අපි ඉතින් හරියට වෙනස්කම් කරන්න ගියෙත් නෑ. මොලා දන්න හොඳටම නිසා මේ කුසුම් රේණුක මේක මේ දිනු තියමු කියලා. ඉතින් අපි ඒ දිනු තිබ්බා. මේ සාමාන්‍ය පින්තූරේ කොච්චර විතර බරයිද? කිලෝ 35ක් 40ක් 45ක් වගේ ඒ වලට යනවා. එතකොට මේ පැත්තෙන් ගියට පස්සේ අපි ඉන්න මේ ඉන්නේ අපි දන්න අපි ගරු කරන තවත් සංගීතඥයෙක් ගොඩගේ මහත්තයා එහා පැත්තෙන් ඉන්නේ. රෝහණ වීරසිංහයන්. රෝහණ වීරසිංහයන්ගේ පින්තූරෙත් හැදුවේ මොකක් හරි ඉල්ලීමකටද? ඔව් දැන් අවුරුද්දකට විතර කලින් තිබුණා මේ බීමන්සිච් එකේ බණ්ඩාර සංසාල තිබුණා සංගීත ප්‍රසංගයක්. ඒ ප්‍රසංග වෙලාවේ සංගීත දිවියට අවුරුදු කීයකට පිරිමින් මිතන් උත්සවයක් තිබුණා. ඒ උත්සවයෙන් තමයි අපි නිර්මාණය කරේ තුමා ඉල්ලීමකටම. දැන් ඒතර මේ පින්තූරේ මේ හදන පින්තූර කවුරුත් ගෙදර යන්න ඉල්ලලා නැද්ද? ඉල්ලලා තියෙනවා. දැන් මාළි මොසක මහත්තයා මට මතකයි ඒ දවස්වල මම ගෙදර තනකුත් හදාගෙන තියන්නේ ඒක තියන්න කියලා. ඉතින් අපි ඒක දුන්නා ඉතින්. මේ ඉන්නේ මේ පින්තූර ඇවිල්ලා මේ මාස්පොත හාමුදුරුවෝ අපි දන්න මේ අපිත් බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් මේ හුඟක් අයට මේ බෝධි පූජා වලින් පිහිට වෙච්ච හාමුදුරුවමක් නේ මාස්පොත හාමුදුරුවෝ. මේ නිර්මාණය කරන්න කවුද කියන්නේ ඉල්ලීමක් කරාද? මේ මම දන්න විදිහට ස්වාමීන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ උනත් තීරණයක් කරලා තිබුණ තියෙන ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ පිළිරුවක් ඒ පරිසරය තියන්න ඕන කියලා. ඊට පස්සේ දැන්ට නායකත්ව දරන ස්වාමීන් වහන්සේ තමයි ඇවිල්ලා අපිට කිව්වේ මෙන්න මෙහෙමයි කියන අපිව මාධ්‍ය තුලින් කොහොමද අපි මේ නිර්මාණ කරනවා දැනගෙන තුහාගෙන ඇවිල්ලා කිව්වා මෙන්න මේ නිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් ඒතකොට අපිට තියෙන අභියෝගය තමයි දැන් ඡායාරූප කීපයක් නේ තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා පින්තූර ගන්න නැහැ නේ. ඒතකොට බොහෝ වෙලාවට කෙනෙක් එක්ක ෆෑන් ෆෝන් එකකින් හරි මොකකින් පොඩි සමහරකින් අය ගන්න පින්තූරයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේගේ පින්තූර අල්ප ප්‍රමාණයක් තිබ්බ අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ඒවා. අපි ඒවා මේ බල් වෙලා ඒක අනුව තමයි නිර්මාණය. දැන් මේ මාස්පත හඳුරුවමක් දන්නවා ටිකක් සැරයි. ටිකක් සැරයි මේ හරි හදයි. ඒ වගේම මේ හරි මිනිසුන්ට ඒ වගේම හරි ආදරේ කරුණා බර. ඒ ඔක්කොම මේකේ තියෙනවා මේ ඉරියව් තුන අම්බලේ උන්වහන්සේගේ අර මට මතකයි මේ සිරස එහෙම තියෙන මේ අර ඒ ලප ටික. ඒ හැමදේම තිබුණා ඉතින්. ඒ දේවල් පවා ගන්නවනේ. පොඩ්ඩක් අත්හරින්න. ලපයක් අපිට හැම ඕනම කියන්නේ අනන්‍ය හැම ලක්ෂණයක්ම ගන්න. දැන් ඒ නැත්නම් ජීවමාන විදිහට වෙන්නේ නැහැ. දැන් එහා පැත්තේ ඉන්නේ අපි දන්නවා මේ රංගවල ශූරීන්. ඊට එහා පැත්තේ තමයි ජයරජමතුමා ඉන්නේ. ළඟම. ජයරජමතුමාගේ පින්තූරේ අතරම මේ එතුමා ජීවමාන උස ඒ ශරීර ප්‍රමාණය මොකද ඔහු උත්තුංග දේහධාරී පුද්ගලයෙක්.
ඒ දේවල් නිර්මාණය මේ අදුමත් එතුමාගේ අදුමත් මොකද? එතුමාගේ අදුමක්. මේ අපේ කියන්නේ සුදර්ශනී මට දුන්නේ අපිට දුන්නා. ඒ අදුමත් දන්නේ කියලා. මේ රංගවල මහත්තයාගෙත් එහෙමයි. ඒත් එතුමා පාවිච්චි කරපු අදුමක් තමයි මේක. ඉතින් මෙතන තියෙන අපූර්වත්වය මෙතන පින්තූර ඔක්කොම නැහැ. ඒ කියන්නේ සමහර පින්තූර සමහර තැන්වල ගබඩා කරලා තියෙන. ඒ කියන්නේ නඩත්තු කරන්න බෑ. දැන් මේ තැනට සාමාන්‍යයෙන් මේක විවෘතව තිබුණොත් එහෙම මේක ගොඩාක් ආරක්ෂිතව තිබුණාට දුහුවිල්ල වගේ දේවල් ආවට පස්සේ මේවා ඩස්ට් එක ඇවිල්ලා සවුත් වෙනවා. මේ ඇඳුම් ඈත අයිතන් සවුත් වෙනවා. ඉතින් එහෙම ඒ නිසා මේ ගොඩක් දේවල් ගබඩා කරලා මෙතන මේ කිහිපයක් විතරක් කෙනෙකුට බලන්න සහ යම්කිසි දැනුවත් භාවයක් ලබා තොරතුරු ලබා දෙන්න තියෙන ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ හදන පින්තූර පිටිපස්සේ තියෙන රසබර කතා තමයි මේ අතුලෑ කිව්වේ. ඉතින් මේ වගේ කතා ඕන තරම් තියෙනවා නේ. ගොඩක් තියෙනවා. ඒවා හරි වින්දනය ඇත්තටම මේ නිර්මාණකරණය තුළ ලබන අහිංසක වින්දනය කියලා කියන්නේ ඇත්තටම මේකට තමයි. කලාකරුවගේ හැකියාව. අමිල මේ දැන් මේවා දකිනකොට ඔයාට හිතෙන්නේ නැද්ද මේ රටට ලෝකෙන් මුදල් ගලාගෙන ඉන්න ක්‍රමයක් මේ හරහා හදන්න පුළුවන් වෙයි කියලා? පැහැදිලිවම මේ වගේ දක්ෂයෝ. ඒ කියන්නේ ජීවමාන රූපයක් දැන් ඕක සම්පත් දැන් මේ තාක්ෂණය මේ කලාව ලෝකේ හරි ප්‍රසිද්ධයි. ඉටි රූප කලාව. ඒතර ඒවා ජාත්‍යන්තර තලයට ගිහිල්ලා ඔබ දකින්න ඇති අපි අන්තර්ජාලයේ පවා දැක්ක ලෝකේ ඉන්න ජනප්‍රිය චරිත ජීවමාන ප්‍රමාණයෙන් ජීවමාන විදිහටම නිර්මාණය කරලා තියෙනවා. දැන් අමිල ලෝකයේ මෙවැනි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපි හිතමුකෝ දැන් හැම කෙනෙක්ම කතා කරන්නේ ඇමරිකාව ගැනනේ. ඔව්. ඇමරිකාව කියන්නේ ඉතින් මාර රටක්නේ බොහෝ දෙනෙකුට. ඉතින් ඒ රටවල පවා මෙවැනි තාක්ෂණයක් තියෙන්න පුළුවන්. හැබැයි මෙතරම් සියුම් ඉරියව් මෙතරම් සියුම් භාවයන් මූණේ පෙන්නන ඒක කොහොමද මතු කරගන්නේ? මේක තමයි මේ හෙළ කලාකරුවගේ හැකියාව. අනිවාර්යෙන්. එතන තමයි අපි යන්නේ. ඒ කියන්නේ මේවා අපිට මේ පරම්පරාවෙන් ආපු දේවල්. මේවා ලේවල තියෙනවා. ලේවල තියෙන දේවල්. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරුම් ගන්න නැහැනේ. මේ අපිට එකක්වත් මේ පිටරටින් ආපු පිටරට ඇපල් ගෙඩියටයි පිටරට පේර ගෙඩියටයි පිටරට මිදි ගෙඩියටයි කෙලහලන අපි අපේ රටේ දේවල් වලට ඇත්තටම අපිරියා කරනවා. අරවට කෙලහලලා අපේ දේවල් අපිරියා කරනවා. මේක තමයි අපේ ජාතිය අවාසනාව. ඒ නිසාමයි අපි හැමතිස්සෙම අපේ යට ගියා අපේ ඉතිහාසය අපේ හෙළයන්ගේ තිබුණු අභිමානය හැමතිස්සෙම වෙනසේ පොඩ්ඩියට හරි වින් කරන්නේ. ඒ ගැන ටිකක් ආය පාරක් මේ ලේ වලට ඉන්ජෙක්ෂන් කරන්න. එහෙම හිතාගෙන. අපි යමු එහෙනම් ඊළඟ තැනට. යා. අපි සීගිරියට යමු. සීගිරිය ලෝකෙට උරුම වුණානේ. හැබැයි අපේ රටේ උදවියත් කතා කරේ මේක ලෝක උරුමයක් පිළිබඳව. ඔව් මේ උරුමය අපි අරන් නැහැනේ. මේ උරුමය අපි අරන් නැති හින්දානේ අපේ උරුමය බලන්න අපිට ටිකට් මිලදී ගන්න වෙන්නේ. මේ උරුමය අපේ නම් අපේ උරුමය බලන්න අපිට සල්ලි ගෙවන්න ඕන නැහැ. ඒක අපි පැත්තක තියමුකෝ. නමුත් මේ ඉතිහාසය සමාජගත කිරීමේදී මේ රටේ අනාගත පරම්පරාවට ඔලුවට දෙන එක පිළිබඳව තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේකේ නිර්මාණ අයිතිය පිළිබඳව මේකේ නිර්මාණ ශිල්ප ක්‍රම පිළිබඳව මේකේ ඉතිහාසය පිළිබඳව අපි ඊටාම මෑත ඉතිහාසයකට තියලා ලඝු කරලා එතන හැල්ලු කරලා නිකම්ම තිබ්බහම විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැල්ලු කරලා කියන්නේ මහා වංශයේ 39 වෙනි පරිච්ඡේදයේ තමයි සීගිරියට කාශ්‍යප පැමිණීම පිළිබඳව විග්‍රහ වෙන්නේ. එතකොට කිසිම විදිහකට දැන් මේ ලෝක උරුමයක් වෙච්ච ලෝකයේ 8 වෙනි පුදුමය වෙච්ච මේ මහා පුදුම නිර්මාණය කිරීම පිළිබඳව කිසිම වටිනාකමක් මහා වංශයේ කිසිදු පරිච්ඡේදයක නැහැ. විශේෂයෙන් 39 වෙනි පරිච්ඡේදයේ නැහැ. ඒ නිසා 39 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ කාශ්‍යප මෙතෙන්ට ඇවිල්ලා මෙතන තිබ්බ පැරණි හිණිගෙවල් පිරිකෙව් කරලා ප්‍රාකාරයක් බඳලා ඔහු එතන නැවතුණා කියලා විතරයි. ඒතකොට මේ මහා නර්ග නිර්මාණය කිරීම සඳහා ඔහු කරපු ප්‍රයත්නයේ දරපු වෙහෙස කිසිවක් මේකේ සඳහන් වෙන්නේ නැහැ. අනුරාධපුර යුගයේ තිබුණු ගෘහ නිර්මාණ ශිල්පයට දෙවන දැන් ඒ තරම්ම සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණා. ඊට දෙවනි වීම පමණයි සීගිරි නිර්මාණය ගැන තියෙන්නේ කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් අනුරාධපුර නිර්මාණ වලට සීගිරිය දෙවනි වෙනවා නම් ඒගොල්ලන්ගේ තර්කය එතන වැරදි. එහෙනම් 8 වෙනි පුදුමේ වෙන්න ඕන අනුරාධපුර නිර්මාණය. පැහැදිලිව. ඒ නිසා සීගිරි නිර්මාණය කිසිවකට දෙවනි කරන්න බෑ.
එහෙම දෙවෙනි කරන්න හදනවා නම් එතන කුමන්ත්‍රණයක් තිබෙන බව ඉතාම පැහැදිලිව පේනවා. HCP බෙල් පවා කියන ඔබ කියවන්න ශ්‍රී ලංකාවේ නටබුන් නගර ලංකාවේ නටබුන් නගර පොතේ 8 වෙනි පිටුවේ HCP බෙල් ඉතා පැහැදිලිව කියනවා නොබෝ දිනකින්ම සීගිරියේ යුග දෙකක කර්මාන්තයන්ගේ නටබුන් දැක ගැනීමට හැකි වේ කියලා. ඒතර යුග දෙකක සීගිරියේ නටබුන් දැක ගන්න හැකි වුණා කියලා HCP බෙල් කියනවා නම් එතනම සාක්ෂිය තිබෙනවා. දැන් මේ සියලුම විද්වතුන් උගතුන් බුද්ධිමතුන් යයි පවසන සියලු දෙනා කියන ඉතිහාසයේ කාශ්‍යපට සින්නක් කරව ලියලා දීලා තියෙන ඉතිහාසය එක යුගයක්. මම කතා කරන්නේ අර යුග දෙකේ අනිත් ඓතිහාසික කාරණේ ගැනයි. යන්න පන්තිය 6 පන්තියට යන්න 7 පන්තියට යන්න 13 පන්තියට යන්න ඉතිහාසය ඉගෙන ගන්න සම්පූර්ණ සීගිරි කාශ්‍යපට සීගිරිය සින්නක් කරලා ලියලා දීලා. ඒතර එහෙම වුණේ ඇයි? නෑ අපිත් දැන් ශිෂ්‍යත්වෙත් ලියලා 6 වසරෙත් ඉඳලා 10 වසරෙත් ඉඳලා ඔය ඔක්කොම කියවපු මිනිස්සුනේ අපිත්. සීගිරිය කාශ්‍යපගේ ඉදිකිරීමක් කියලා ඊළඟ පරම්පරාවට තෝකම තමයි ඔලුවට දාන්නේ. හැබැයි අපිට ඒක ගෝචරුන්නේ නැහැ. අපිට පැහැදිලිව පෙවුනා ඔබටත් ඒක පේනවා ඇති. මේක බලන සුවහසක් ප්‍රේක්ෂකයින්ටත් දැනෙන්නේ නැති. මේ සීගිරිය කාශ්‍යපට දුන්නා නම් මේක සින්නක් කරයි තියදීලා තියෙන්නේ. ඒතර මේ නිර්මාණය වසර 18ක් වැනි කාලයකදී සිද්ධ කරන්න පුළුවන්ද? එහෙනම් කවුද මේ ගෘහ නිර්මාණ ශිල්පියා? මේ සියල්ලක් පිළිබඳ මහා වංශයේ සටහන් විය යුතුද නැද්ද? තා පැහැදිලිව එහෙනම් සටහන් විය යුතුයි මේ නිර්මාණය පිළිබඳව. මොකද මිරිසවැටි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මහා වංශය තියෙනවා. එහෙනම් මේ ලෝකුරුමේ පිළිබඳව නියත වශයෙන්ම තියෙන්න ඕන. නමුත් එහෙම නැතුව පිරිකෙව් කළ බව සඳහන් කරන්නේ ප්‍රතිසංස්කරණය කළා තමයි මෙයා මේකේ ඉන්නේ. නමුත් රාමායනය ඉතා පැහැදිලිව සටහන් කරනවා සීගිරිය නිර්මාණය පිළිබඳව. සීගිරිය නිර්මාණ කෞශල්‍ය පිළිබඳව මුළු ඉතිහාස කතාවම රාමායනය තුල තියෙනවා. රාමායනයේ ශ්ලෝක 24000ක් තියෙනවා. ශ්ලෝක 24000ම කියවන්න ඕනේ නැහැ. මම ඔබට ඉදිරිපත් කරනම් කුමන මේ පරිච්ඡේදද කියවන්න ඕන කුමන සර්ගද කියවන්න ඕන ලංකාපුරය පිළිබඳව කියවන්න. දනුබොන්න පුෂ්පකයානේ හමුවෙන් පිළිබඳව කියවන්න. ඉතා පැහැදිලිව ලංකාපුර නගරේ නිර්මාණය පිළිබඳව තියෙනවා. මේ සීගිරියේ ඉතිහාසය පිළිබඳව ඉතාම පැහැදිලි අදහස් ඉදිරිපත් කරපු විද්වතුන් ගණනාවක් මේ ඉතිහාසයේ ඉන්නවා. ඔවුන්ගේ අදහස් මතවාද සියල්ල යටපත් කරමින් දැන් උදාහරණයක් විදිහට කුමාරතුංග මුනිදාසයන් තමයි මෑත ඉතිහාසයේ මුල්වරට බලිතර රාවණ යුගය පිළිබඳව මතු කරන්නේ. නමුත් එතුමාගේ අදහස් මතවාදයන් සියල්ල යටපත් කරනවා. අරිසෙන්නාව බුදුසූරින්ගේ අදහස් මතවාදයන් හිම පිටින්ම යටපත් කරනවා. නමුත් යක්ෂයින්ගේ රාජධානිය වුණු ලංකා නගරය මිත්‍යා සංකල්පයක් නොවේ. එය මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල තුල දැනුදු හඳුනාගත හැකිය කියලා ස්පෙන්සර් හාඩි ප්‍රකාශ කරනවා රාජකීය ආසියාතික සංගමේ ලංකා ශාඛාවේ සංග්‍රහවට. ඉතින් එතුමා විශේෂ පරිශීලකෙක්. එතකොට ඔවුන්ගේත් මතය තියෙනවා යක්ෂයින්ගේ රාජධානිය වූ ලංකාපුරය මිත්‍යා සංකල්පයක් නෙවෙයි කියන එක. ඕකම තමයි ක්‍රෝයිපුරයටත් කිව්වේ දවසවල. මේක බොරුවක්, මේක මිත්‍යාවක්. හෝමර්ගේ එලියට් මේක වීරකාව්‍යයක්, ඒක නිකම්ම කවිපන්තියක් විතරයි කියලා. ඒකම තමයි රාමායනටත් කියන්නේ. නමුත් ලංකා නගරය මතු කරන්න අපි උත්සාහ නොගැනීම තුළ රාවණ ඉතිහාසයට වෛර කිරීම තුළ ඒ කතා කරන මිනිසුන් ප්‍රතික්ෂේප කිරීම තුළ සිද්ධ වෙන්නේ මේ රටේ ඉතිහාසයේ මේ අවුරුදු 2000කට සීමා වෙලා යටපත් වෙන එක විතරයි. අපි කතා කරන්නේ ගෞතම බුදුන් වහන්සේ මෙහෙට 3 වතාවක් වැඩම කරා කියන සත්‍යවත් පිළිගන්නවා නම් එතකොට ඒ වැඩම කරනකොට උන්වහන්සේ 12 ස්ථානයකට යනවා. ඒ ස්ථාන 16 ජනශූන්‍යව තිබුණා නම් උන්වහන්සේ මොකටද ඒකට වැඩි? කාට බණ කියන්නද? උන්වහන්සේ ජීවමාන සමයේ තමයි කේශ ධාතු නිදන් කරලා මහියංගන ස්තූපය ගොඩනගන්නේ. හිරිගඩුසෑ ස්තූපය ගොඩනගන්නේ, තිස්ස මහරාම ස්තූපය ගොඩනගන්නේ. ඒතකොට මේවා ගොඩනගීමේ ශිල්පකම දැනන් හිටපු හෙළෙන් කවුද? එතකොට මේ කියපු හෙළ බසින් වදාරපු ධර්මය අවබෝධ කරගන්න සමත් ජාතිය කවුද? අපි මේ කියන්නේ හේව හෙළ ඉතිහාසයක් පිළිබඳව. මේ පර්වතයේ කේන්ද්‍ර කරගෙන කවුරු හරි නිර්මාණයක් කරා එක්ක මාලිගාවක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි යාගේ නගරයක් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හොයන තොරතුරුත් එක්ක ඔබ කියවපු දේවල් සහ ඔබට දැනෙන දේවල් එක්ක මේක පැහැදිලිවම රාවණාගේද? මේක අපි කියන්නේ රාවණා නිර්මාණය කරපු එකක් කියලා. මේක රාවණා යුගයේ ප්‍රථම නිර්මාණය වෙච්ච එකක්. ඒ කියන්නේ රාවණා රජු රාජ්‍යත්වයට පැමිණීමට ප්‍රථම මේ ඉදිකිරීම සිද්ධ වෙනවා. ඒක රාවණා රජුරුවන්ගේ මාමණ්ඩිය වෙන මය විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. පුලස්තර ඍෂිවරයාගේ උපදෙස් පිට මය දානවයන් විසින් තමයි මේක නිර්මාණය කරන්නේ. එතකොට විශ්‍රවගේ මැදිහත් වීමෙන් මේකේ මුල්වරට පදිංචි වෙන කෙනා තමයි කුවේර. ඒ කියන්නේ වෛශ්‍රවණ. රාවණගේ වැඩිමහල් සහෝදරයා. එතකොට ඔහුව නිරපාහැරීමෙන් පසුව තමයි මහරාවණා රජු ආලකමන්දාවට පැමිණීම සිද්ධ වෙන්නේ. එතන සිට තමයි සීගිරියේ පරම අයිතිය මහරාවණා රජුට හිමි වෙන්නේ. එහෙම නැතුව මහරාවණා රජු ඉදි කළා කියන තැනට අපි ලඟු වෙන්නේ නැහැ. ඊට කලින් මයදානවයන් විසින් තමයි මේ විශිෂ්ට වූ නිර්මාණය කරන්නේ. අදටත් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතමය ලෙස අදහන්නේ මයදානවයන්. මය මතය කියන පොත තමයි අදටත් ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් වාස්තු විද්‍යාඥයන් විසින් අත්පොතසේ තබා ගන්නේ. ඒ නිසා මය මතය අදටත් තියෙනවා.
ඒ නිසා කිසිදු තර්කයක් නැහැ. මයදානවන්ගේ විශිෂ්ට නිර්මාණ කෞශල්‍ය තමයි අදටත් මේ විරාජමාන වෙලා පවතින්නේ. සාමාන්‍යයෙන් මේ ගයක් හදන්න ගියාම දැන් සාමාන්‍ය ගයක් සාමාන්‍ය ප්‍රමාණය ගයක් හදන්නත් සාමාන්‍යයෙන් කොච්චර සල්ලි තිබ්බත් කොච්චර බඩු මුට්ටු තිබ්බත් ඉතින් මිනිස් ශ්‍රමය අනම්මනම වගේ මේ තනි තට්ටුවේ ගයක් හදන්න සාමාන්‍යයෙන් අඩුම තරම අවුරුද්දක් එකමාරක් යනවනේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් අර මම ඔය කතාවේ හැබැයි දැන් නම් සුමාන තුනෙනුත් ගෙවල් හදනවා. සෙල්ලම් ගෙවල් වෙන්න ඇති. දැන් මෙහෙමයි. ඔය කතාවේ මම කිව්වේ ඉස්සර පෙන්නපු ක්ලිප් එකේ තිබිච්ච හරි වැදගත් දෙයක්. එතන අහනවා මේ අවුරුදු 18ක් නම් කාශ්‍යප රජ කරේ. අවුරුදු 18 මේ සීගිරි හදන්න අවුරුදු කීයක් යන්නේ නැද්ද? ඒ තරකෙට මම හරි ආසයි. ඒ කියන්නේ ඒ ගයන් කියන ඒ කතාව අපිට සාමාන්‍යයෙන් වගේ එකක් ගයක් හදන්නත් අවුරුද්දක් අමාරක් යනවා නම් සීගිරි වගේ මහ දැවැන්ත නිර්මාණයක් කරන්නම කාශ්‍යපට අවුරුදු කීයක් යන්නේ නැද්ද නේ? ඒතර 18ක් ඇතුළත කාශ්‍යප මේක කරා කියන එක මේක විදින්න කතා කරන්නේ කාශ්‍යප රජතුමාට ගෞරව පිණිස කියන නෙවෙයි. මම කියන්නේ තරකේ බාන කොච්චර ලස්සනද කියලා. හරි තාර්කිකයි කතාව. අමිල මේ අපි කියන්න තියෙන දේවල් කෙලින්ම කියමු. මේ කවුරුත් තරහ වෙයි කියලා ආයේ මේ එහෙම අපි සංගවාගෙන ඉන්න ඕනේ නැහැ. කියන්න තියෙන දේවල් අපි 12 වෙනකොට කෙලින්ම කියලා දානවා. දැන් අපි වෙන පැත්තකට යමුකෝ. දැන් කෙනෙක් පිළිබඳව තව කෙනෙකුගේ හදවතේ මතකයට නැගෙන්නේ සහ හදවතේ කෙටෙන්නේ හරියට ගලේ කෙටුව වගේ අමිල විශ්වාස කරනවාද කෙනෙකුගේ මූණේ දෛනිකව ඒ පුද්ගලයා කාලාන්තරයක් තිස්සේ මූණේ රඳවගත්ත ඉරියව්ව තමයි මගේ මූණේ රඳවගත්ත ඉරියව්ව තමයි මා මේ අනතුරු ඔබේ මතකේ තියෙන්නේ. ඒතකොට නිර්මාණකරුවා ඒ ඉරියව්ව තමයි අරගෙන ඉටියෙන් නිර්මාණය නෙලන්නේ. අමිල හිතන්නකෝ ඒ නිර්මාණකරුවා අපි හිතමුකෝ රෝහණ වීරසිංහයන්ගේ මුහුණේ දෛනික ඒ කියන්නේ පොදු ස්වභාවය පොදු ඉරියව්ව අමරදේවයන්ගේ පොදු ඉරියව්ව සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ මේක මහ විශ්ම කර්ම වැඩක් නේ අමිල. ඔයානේ එතෙන්ද ගියේ චුට්ටක් කියන්නකෝ ඒ ගැන. ඒක ඒ නිර්මාණකරණය පිළිබඳව ඇත්තටම මේ මම කියන්නේ තා චුට්ටක් කියමු මේ ක්ලිප් එක බලලා. අතුලේරත් මහත්තයා මේ දවස්වල ලංකාවේ බොහොම ජනප්‍රිය. මේ දවස්වල නෙමේ කාලයක් තිස්සේ මේ කලාව නිසාම ඔහු ජනප්‍රිය වෙලා තියෙනවා. අතුලේ මේ ඉටි කලාවට ඇතන දැන් අපි තන දැන් හස්ත කර්මාන්ත කියලා කලා තියෙනවා නේ. මැණික් කර්මාන්ත කියලා තියෙනවා. දැන් ඉටි කර්මාන්තෙට මොකක්ද අතර මේකට කියන නම මොකද්ද මේ කලාවට? ඇත්තටම ලංකාවට අලුත් කලාවක් හින්දා මේකට නමක් තිබුණේ නැහැ. ඉතින් අපි මුලදී සදිසි ප්‍රතිරු එහෙමම ආවා. දැන් මම හිතන්නේ ජනතාවට හුරු නම තමයි අපි මේකට ඉටි පිළිරෝ කියන එක තමයි අපි සිංහලෙන් සඳහන් කරන්නේ. මේක එංගලන්තයේදී හරිය මේක ගැන දන්න අර ඉංග්‍රීසියෙන් කතා කරන එක wax statues කියලා කියන්නේ. life like wax statues. ඉතින් අපි ලංකාවේදී කියන්නේ ජීවමාන ආකාරයේ ඉටි පිළිරු කියන යොදුම තමයි අපි යොදන්නේ. දැන් ඔයා මේක ගේන්න දැන් ඉටි පිළිරු කලාව ලංකාවට ගේන්න දැන් මොනවා හරි කලාවක් එන්න දෙයක් ලංකාවේ තියෙන දැන් ගල් පිළිමයක් අමන්න ගල් වඩු කර්මාන්තය තිබුණා මේකේ. වැවක් හදන්න වාරි කර්මාන්තයක් තිබුණා මේකේ. මේ වපුරන්න කෘෂි කර්මාන්තයක් මේකේ තිබුණා. ඉටි කර්මාන්තයක් මේකේ මම දන්න තරමට තිබුණා මම දන්නේ නැහැ. එහෙම තිබිලා නැහැ මම දන්න කරුණ. දැන් මේ නොදන්න කලාවක් ලංකාවට ගේන්න කොහොමද ඔයාලට හැකි වෙන්නේ? අපිට ඇත්තටම මේක මේ අභියෝගයක් විදිහට පොඩි කාලේ ඉඳන් මට අපි අපේ තියෙන දෙයක්. ඉතින් මේක හිතුනහම මේක අභියෝගයක් විදිහට අරගෙන ඒක හදන්න උත්සාහ කරා. ඇත්තට මේ ලෝකේ ගැන ගත්තොත් එහෙම ඉටි පිළිරු කියන එක දැන් wax statues කියන එක ලෝකේ තාම ජනප්‍රිය කලාවක් නේ. ඒකෙන් ලොකු දේවල් ඒගොල්ලෝ ප්‍රකාශන කරනවා ලොකු සේවයක් කරනවා ආදායමක් ලබනවා. ඉතින් ඒ නිසා මේ අපි තේරුම් ගත්ත මේක ලංකාවේ ස්ථාපිත කරොත් මෙහෙම කලාවක් මේක ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඒ හින්දා මේක අර කිව්වාගේ ලංකාවේ අලුත් නිසාම අත්දැක බැලීම් තුලින් අපිට මේක ගොඩනගා ගන්න මානසිකත්වය අපි හදාගත්ත මුලදීම මොන දේවල්වත් අපි මේක කරනවා කියලා. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් එකපාරට මිනිස්සෙකුට කලාවකට එන්න බෑනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෝවියෙක් මං ගෝවේ කුඹුරක් වැඩ කරන්න ගිහලා අද ගිහිල්ලා ඔක්කොම පටන් ගන්න බෑනේ. ඒක ඇසු පිරු තැන් ඇතිකම තියෙන නැත්නම් කියව ඇති පළපුරුද්ද කලපුරුද්ද නේද? හැමදේම තියෙන්න බෑ. ඒකත් එක්ක ඔබට යම්කිසි දැන් ඉටි පිළිරු කලාවට කලින් යම්කිසි කලා කෘතීන් වල නියලුණාද නැත්නම් කලා කටයුතු කරාද? මේ ආభాෂය ලැබෙන්න ඔබට කොහොමද? ඒක ආభాෂය ගැන පොඩි කාලේ ඉඳලා මම මේ පොඩි සෙල්ලම් කරන කාලේ ඉඳලා මගේ මම යමක් හැදුවොත් සෙල්ලම් බඩුවක් හැදුවත් ඒක පොඩි
වෙනත් අයගේ අවධානය යොමු වෙච්ච ගතියක් තිබුණා. මම තේරුම් ගත්තා මට චිත්‍ර අඳින්න පුළුවන් කියලා. මම දෙකේ තුනේ වගේ පන්ති වලදී මම අඳපු චිත්‍ර ගුරුවරු ගොඩක් මේ අයට පෙන්නලා අගය කරා. ඊට පස්සේ අතන අපේ අම්මාගෙන් තමයි මම මේ ආభాෂය මට ලැබුණේ. අම්මා ගුරුවරියක්. ඒ නිසා අම්මා කලාවත් එක්ක සම්බන්ධ වෙලා කියන්නේ ළමයිත් එක්ක වැඩ කරද්දී අම්මා ගොඩාක් එක නිර්මාණ කරා. චිත්‍ර අඳින්න පුළුවන්. මට හැමදේම පුළුවන්. කලාව පැත්තෙන්. ඉතින් ඒක මට හිතෙන මම ඒක ආభాෂය කරගත්තා. 2010 දී තමයි මට මේ ඉටි පිළිරු කියන අදහස එන්නේ. හම්බෙන් නිකන් ඔය මහනුවර කොටකොඩල් විදියේ පොත් සාප්පු පේමන්ට් එකේ දෙන පොතක් මේ පොත් වේලෙන් දෙකකින් පොතක් අරගත්තාම මේකේ තියෙන රූප දැකලා තමයි මට ඇති වෙන්නේ අදහසක් මේ අපි මේක කරන්න ඕනේ කියලා. එහෙම තමයි අපි මේ කලාව ඒ කියන්නේ පොතේ තිබුණේ මේ ට්‍රූ කලාව ගැනද නැත්නම් ඒ තිබුණේ අර මේ මැඩම් ටුසෝට් කියන වැක්ස් මියුසියම් එකේ කැටලොග් එකක් අතන. ඒක හරි ලස්සන ප්‍රින්ට් කරපු එකක්. මේ ප්‍රින්ට් එකකින් තමයි මම ගත්තේ රූප. ඒක තිබුණා ඔය ඩයනා, මයිකල් ජැක්සන් ඒ කට්ටිය. එහෙන් බලපුවම මේ පස්සේ මම පෙරලා බලපුවම තමයි තේරුනේ මේ වැක්ස් ජූස් කියලා. හිටපිලි රූප කියලා. ඊට පස්සේ මට ඒ වෙලාවෙම ඉඳන් චනේම මට හිතුණා මේක ලංකාවේ කරත් හොඳයි කියලා. කරන්න පුළුවන් නම් කියලා. ඉතින් එතනින් එහාට මේක නිකන් මේ හැබැයික් වගේ වෙලා මේක ගැන මේකම හිතලා අත්තලෙන් බැල කරලා මේක කරගත්තා. කිසිම අපිට මෙහෙ නෑනේ කිසිම දෙයක් තිබුණේ නෑනේ මේ ඊට සම්බන්ධව. මේ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නනවා. ඉතින් ආපහු ඒක වැරදිනවා. ආපහු ආයෙ ගියනවා. හොම කරගෙන යන අතරේ මගේ පුතා ඉස්කෝලේ යනවා ඇසේ. එයාත් මේකට සම්බන්ධ වුණා. එයා බලන් ඉන්නවද මම කරන වැඩ ගැන. ඊට පස්සේ ඉතින් එයා ඔය අපිට ඇති වෙන ගැටුම මට ලොකු ගැටලුවක් ආවොත් එයාත් එකතු වෙලා අපි දෙන්න උත්තර හොයුවා. එහෙම කළා ඉතින් අපිට මේක අපේ ජීවිතේම කොටසක් වගේ කරගත්තා. මේ මැෂින් වලින් හදන ඒවා නෙමෙයි ඈ. හදන්න බෑනේ මැෂින් වලින්. හදන්න බෑ. අතින් ඒ කියන්නේ දැන් ඒකේ ලස්සනම කතාව ඇත්තටම දැන් ඔය සමහර පින්තූර අතුලයි හදන ඒවා සමහර අය ජීවමානව දැකලත් නැහැ. ඒ කියන්නේ පින්තූර වල වෙන්න පුළුවන් නැත්නම් ඔයා ගිහිල්ලා මම ගැන කියන දේවල් ඒ වෙන්න පුළුවන්. ඒව අරගෙන තමයි ඒක හදන්නේ. හරි මේක මහ පුදුම සංයමයක් තියෙන වැඩක්. අනිත් එක මේක දැන් ඉගෙන ගන්න අතුලයට ගිහලා ලංකාවේ දැන් අපි ගණන් නම් ගණන් සර්ගෙන් ඉගෙන ගත්තා. විද්‍යාව නම් විද්‍යා සර්ගෙන් ඉගෙන ගත්තා. වෛද්‍යවරයෙක් වෙන්න වෛද්‍ය විද්‍යාලයට ගියා. අතුලේ කොහොමද දැන් මේක මේ ඉටි රූප සම්බන්ධයෙන් හදාරන්න කොහෙද ලෝකේ තියෙන දෙයක් නේ අපිට පරම්පරාවෙන් ආපු දෙයක් තියෙන්න ඇති ඉතිහාසය තුල කවදාද කොහේ හරි තියෙන්න ඇති. අපිලා දැන් උගත් වෙන්නේ කෙනෙක් උගෙන් ගත්තාමනේ. ඔව්. උගෙන් ගත්තාම තමයි උගත් වෙන්නේ. ඒතකොට ඒක පොතකින් හරි කායෙන් හරි ගත්ත දෙයක් තමයි මේ. හැබැයි මේ වගේ නිර්මාණ පිළිටන්නේ අර අධ්‍යාපනය කියන්නේ අපි හදාරන සාම්ප්‍රදායික රාමුව තුල නෙවෙයි. කලාකරුවාගේ මනසේ ඇතිවන අධ්‍යාපනය කියලා. මේ අධ්‍යාපනයෙන් තමයි එයා චින්තනය ගොඩනගා ගන්නේ කොහොමද නිර්මාණය කරන්න කියලා. මගේ යෝජනාවම අමිල මම හිතන්නේ අමිල මේක ලංකාවට මහා පුදුම විදේශ විනිමයක් ගේන්න පුළුවන් කලාවක්. ඇයි මේ මිනිස්සුන්ට ඇයි මේ මිනිස්සයා ගම්පොලට හිර කරලා තියෙන්නේ මට හිතෙන්නේ. ඇත්තටම දැන් මෙහෙමයි. දැන් අපිට හිතෙනවා මෙහෙම දෙයක්. මම ඒ ගැනත් අපි අන්තිමට කතා කරා. දැන් ඔගේ හැමදේම ඉතින් ඔක නැතුව මම දන්නේ නැහැ ඊළඟ ඩේට් එක කොහොමද තියෙන්නේ කියලා. ඔහුගෙන් අහද්දි ඔහු කිව්වා මේ ලංකාවේ මේ වෙනකොට සියලුම රාජ්‍ය නායකයන්ගේ පිළිරු ඔහු නිර්මාණය එදා සිටි සාද දක්වා ඉන්න. වර්තමානයේ ඉන්න අගමැතිතුමා දක්වා මතට ජනාධිපතිතුමා පිළිරු තාම නිර්මාණය කරලා නැහැ. මොකද මෑත කාලේ නිසා අනික් සියලුම රාජ්‍ය නායකයන්ගේ පිළිරු නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට ඒවා පොළොන්නරුවේ අර නිර්මාණය කරපු කෞතුකාගාරය දේශපාලන කෞතුකාගාරය තුල ඒක තැන්පත් කරලා තියෙනවා. එතකොට මේක මම හිතන්නේ මේ පිළිබඳව ගරු අගමැතිතුමත් වත්මන් එතුමා හොඳින්ම දන්නවා. මොකද එතුමා හොඳින්ම දන්නවා. එතුමා මේක නිවසරම ගිහිල්ලා අතුලයට ස්තුති කරලා තිබුණා යම් නිර්මාණකරණයන් පිළිබඳව. ඔහු දිරිගන්නලා තිබුණා. ඉතින් අපි ඒ නිසා මේ හොඳ කාලෙක හොඳ දෙයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හරි. වැඩේ වැරදුනොත් හුටා. වැඩේ වැරදුනා. හැබැයි වැඩේ හරි ගියොත් වැඩේට ලස්සනක් එකතු වුණොත් එතන තියෙනවා ජහුටා. ආයිබෝවන් සැමටම වාසනාවන්ත සුන්දර වින්දනීය රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් දැන් සූදානම් වන්නේ විශේෂයෙන්ම අපේ කමට දැනෙන කලා නිර්මාණයක් විශේෂයෙන්ම වයඹ පළාතට සීමා වුණ කලා නිර්මාණයක්. ඒ වගේම මේක මේ කලා නිර්මාණය මුළු ලෝකයටම ගෙන යන්නට පුළුවන් අපේම සිංහලකමට අපේ සංස්කෘතියට ආමිනික කලා නිර්මාණයක් රැගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ මේ තල්ගහදිනිය වත්ත දියකඩේම කලා සංසදයේ අපගේ පත්‍රණ මහතාගේ නිවසට වෙනස තුලින් වෙනසක් කරන්නට අද රාත්‍රිය ඔබත් සමග
බොහොම සතුටින් විනෝදෙන් කාලය ගත කරන්නට තමයි අද රාත්‍රිය අපි මේ සූදානම් වන්නේ වෙනසත් සමගින්. ඔබට ප්‍රශ්නයක් ඇති. වෙනසේ වෙනදා කතා කරන මගේ කටහඬ අද ටිකක් වෙනස් වෙලා. එම වෙනස් වුණේ කොහොමද? එම වෙනස් කළේ කවුද? එම වෙනස් කළේ මොකක් හින්දාද? මෙන්න මේ සිද්ධියත් එක්කලා කලාවක් පටන් ගන්නවා. මේකට අපි කියනවා ගීත කතන මුද්‍රා නාටක. මේ තුල අපූර්ව ඉතිහාසයක්, අපූර්ව වර්තමානයක් තියෙනවා. හැබැයි මේ කලාවේ අනාගතයේ කොතරද කියන එක අපි දන්නේ නැහැ. මේ තුල තියෙන අපේකම, ගමේකම, ගැමිකම එක්කලා නිර්මාණය වුණු මේ අපූර්ව කලාව පිළිබඳව ඒ අතුලාන්තයේ සහ යටගියාවත් අනාගතයේ සහ වර්තමානයත් මේ හැමදේම කතා කරන්න අපි ආවා පුංචි චාරිකාවක්. සීතල සීවිත කම්මලාසන ගත කයනක බෝධිත ශ්‍රීදේවී සීතල සීවිත කම්මලාසන ගත කයනක බෝධිත ශ්‍රීදේවී පසුබිම් දෙබස් කතන ගීත මුද්‍රා නාටක. මගේ නම හරිද? ඕක මේ අපිල තව ටිකක් දිගට දෙනවා නම. එහෙම තවත් දිගද? තවත් දිගට දෙනවා. ඓතිහාසික නවරංගන ශෛලී පසුබිම් දෙබස් කතන මුද්‍රා ගීත නාට්‍ය කලාව කියලා තමයි මේකට කියන්නේ. හැබැයි ඉතින් නම වගේමත් බොහොම සුන්දර කලාවක්. මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවා කියලා මගෙත් එක තරහ වෙන්න එපා. මේක මේ සමහර විට හඳුන්වන නමක් තියෙන. මන්ද නේ නම හරිද කියලා. ජහුටා කියලා. ජහුටා කියලා කියනවා. ඒ කියන එකට ඔබ කැමතිද? නෑ මම නම් ඇත්තටම අමිල කැමති නෑ. ඒ ජහුටා කියලා කියන්නේ මොකද මේක පැහැදිලිවම කියනවනම් මේ කලාව ජහුටා කලාව නෙමෙයි. හැබැයි මේකට මේ ජහුටා කියලා දැන් භාවිතා වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවනේ. ඔව්. මේකේ නිර්මාතෘතුමා තමයි MP සිරිසේන කියලා කියන්නේ. ඒ කොයි කාලේ වගේද? ඒක 1960 තමයි මේ කලාව MP සිරිසේන මාස්ටර් හඳුන්වලා දුන්නා. සුජීව එහෙමයි උඹ සිහිපත් කළා පමණයි මේ ආයිති මොනවද කතා කරනකොට ළඟ එති බඩු ඒකනේ සුජීව මච්චේ අවතරයි නමස්කාර වේවා හොඳයි ඔබට දීර්ඝායුෂ ඔබතුමීට මාගේ තීර්ථත් පරමාණු මොකද රාජා මාත්‍ය කිව්වේ මාගේ තීර්ථත් ප්‍රණාම එම්මයි ඔබට දීර්ඝායුෂ ලැබේවා ටිකට ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ ආසුජීව එහෙමයි අවශ්‍යම මොහොතක ඔබත් රාජසභා මන්දිරයට පැමිණුනේ මේ මම ඔබට කිව්ව නේද ඊයේ දිනේ දක්ෂිණ ප්‍රාන්තයේ සංචාරය කරලා එන්නයි කියලා මම යනකොට දකුණු දිග ප්‍රාන්තේ දලහි ගියා මේ ජන ප්‍රශ්න ඉතින් ඊට පස්සේ මං ගිහිල්ලා අත්යාගේ පිටෙන් බැස්සා විතරයි බීන් කාන්තාව කලගෙඩි බාල්දි හොල්ලොල්ල එනවා මේ ඔබතුමා දැක්ක විතරයි ඔව් මං බලපුවා මොකයි කියලා වතුර ගෙනාවද මගෙන් අහන්නේ මේ අත කරත් වතුර අරන් යන්න පුළුවන් ඒකනේ ඊට පස්සේ මං අහුවා මොකද්ද ප්‍රශ්නේ මේමයි පෑවුම සැරයි ගොවිතැනක් කරගන්න විදියක් නැහැ මේ ළමයෙක් නාව ගන්න විදියක් නැහැ කණ්ඩ බොන්න විදියක් නැහැ ජලය හොඳටම හිගයි ඊට පස්සේ අතිරේති ගංගාව හතරට පැලුවා මොනවා අචිරවති ගංගාව හතරට පැලුවාම නෙමෙයි දැන් හතරක් දැම්මා සම්පත් ඔය කණ්ඩායම බොහොම අපූර්ව විනෝදජනක අවස්ථාවක්. මේ ඔකනේ මේ කතාව මේ දැන් පහුගිය කාල සීමාව තුළ ඔය කීප දෙනෙක් මට මුණ ගැහුණු සහ කතා කරා. දැන් අපේ රටේ තිබිච්ච තත්ත්වෙත් එක්කලා ඒ අයත් ගොඩක් අපහසුතාවයටපත් වෙනවා. මොකද ඔය බක් මාසෙට ඒ කියන්නේ මාර්තු අප්‍රේල්
මාස් කන්නේ ගෝයන් කැපි ලස් වෙන කාලෙට ඈත පිටිස පළාත්වලට ගිහිලා මේගොල්ලෝ කමත මුල් කරගෙන නැත්තම් ගමේ පොදු තැනක් මේවා මුල් කරගෙන මේ රඟ දක්වලා බොහොම අහිංසකව කීයක් හරි උපයාස අපයාගෙන තමන්ගේ දරුවෝ ජීවත් කරන්නේ. ඔය හිනස්සන ඔය විනෝද කරන ඔය මිනිස්සුන්ගේ හදවත් ඇත්තටම හරිම මුදු මොලොක්. ඉතින් ඒ අයටත් පහුගිය කාල සීමාවේ ජීවත් වෙන එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක අපි මතක් කරන්න ඕනේ. අමිල දැන් ඔය කලා නිර්මාණය අපේ වෙනසට අලුත් දෙයක් නෙමෙයි. මට මතකයි මීට අවුරුදු 4කට 5කට කලින් මේ මැදිරියේ ඔය ඔබ ඔය ඉන්න පැත්තේ ඔය කට්ටියම ඇවිල්ලා වාඩිලා හිටියා. ඔතන විශේෂත්වය තමයි අමිල දැන් වේදිකා නාට්‍ය කලාවේදී වේදිකාවේ ජව සම්පන්නව රංගපානට නළුවෙක් හෝ නිලියක් හොයාගන්න කොච්චර අමාරුද? ප්‍රධානම දේ තමයි පිටිපස්ස ඔඩියන්ස් එක නැත්තම් පිටිපස්ස එක්ක බැල්කනිය හෝ ඊට පල්ලෙහා ආසන වල වාඩිලා ඉන්න කට්ටියට ඇහෙන්න කතා කරගන්න විදිහක් නැහැ. ඇහෙන්න ගීත ගායනා කරගන්න විදිහක් නැහැ. යන්න ඔයා හරියන්නේ නැහැ කියලා එළවනවා. දැන් සරච්චන්ද්‍ර මැඩම් ගාවට ගියාම බලන්න ඉපෑ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ රංගපාන්නේ කවුරුවත් දෙබස් කියන්නේ කවුරු? බොහෝ විට ඔය රංගපාන සියලුම පාත්‍ර වර්ගය නැත්තම් ඔය නළු නිලියන් සඳහා ඉන්නේ දෙන්නයි. එක පිරිමි කටහඬයි එක ගෑනු කටහඬයි. හිතන්නකෝ අරගොල්ලන්ගේ අර මන් දන්නේ මේවා ඉතින් කොහොමද කියන්නේ? මුළු ඩ්‍රාමා එකම හැන්ඩල් කරනවා නේ. හඬ නළුවෝ. මම හිතන්නේ තවත් පොඩි වීඩියෝ එකක් තියෙනවා මේ සම්බන්ධයෙන් පොඩි වාර්තාවක් තියෙනවා. ඒකත් අපි පෙන්නන්න. ආතර් සී ක්ලාක් ලියනවා 2061 කියන පොතේ සීගිරි ගලමත්තේ සිට අභ්‍යවකාශයට බැඳපන් කිව්වා ඉනි මගක්. ඇයි එහෙම කිව්වේ කියලා අපි හොයන්න ඕනේ. සීගිරිය කියන එක තාම පැහැදිලිව දැන් මේ සිංහල මිනිස්සුන්ට සිංහල වචන විග්‍රහ කරගන්න පැහැදිලි නම් සමා වෙන්න. බොහෝ දෙනෙක් විග්‍රහ කරලා දෙන පොත්පත්වල සිංහේ කිරියාය සිංහරුවක් තිබ්බාය සිංහා කේන්ද්‍ර කරගනිමින් සියල්ල සිදු වුණාය. ඒ නිසා සීගිරිය වුණාය කියලා. දැන් එහෙමනම් ඔය මහා භාෂා විශාරදයින්ට තාම සුළු කරුණක් පැහැදිලි වෙන්න ඕන. එහෙමනම් මේක සීගිරිය නෙමෙයි සිංහගිරිය. මේක සීගිරිය. ඒතකොට සීගිරිය කියලා මේකට දැන් ගිරිය කියන්නේ මොකද්ද සම්පත්? ගිරිය කියලා කියන්නේ දැන් අපි කියන්නේ ගිරිය කඩාගෙන කෑ ගහන්න එපා කියලා. ගිරිය කියලා කියන්නේ ඇතුලේ කුහරයක් සහිත පිටතට නිරා භූමිය. ගිරිය කියලා කියන්නේ. එතකොට දැන් මේ සීගිරිය කියලා මේකට කියන්නේ මේක ගිරියක්. මේක කන්දක් නෙමෙයි. මේක ගිරියක්. ගිරියක් කියලා කියන්නේ ඇතුලේ කන්දක ඇතුලේ කුහරයක් නෑ සම්පත්. කන්දක් කියන්නේ පස්සා ගල් එකතු වෙන හැදෙන ගොඩබිම. එතකොට මේ ගිරිය කියලා කියන්නේ ඇතුලේ කුහරයක් සහිත පර්වතයක්. මම ඊටාම පැහැදිලිව කියනවා. ඊටාම වගකීමෙන් කියනවා. අපි කතා කරන ආලකමන්දාව හෙවත් ආකාශ මාලිගාව ගලමුදුනේ තියෙන අතර මීට වසර 5000කට පිට ඉතිහාසයේ මහරාවණයන්ගේ යුගය පිළිබඳව සාකච්ඡා කිරීමට නම් ඒ මාලිගය මතු කර ගැනීමට නම් පුරාවිද්‍යාඥයන් උත්සාහ ගත යුත්තේ මේ සීගිරියේ ගිරිය පරීක්ෂා කිරීමටයි. කියන්නේ පාෂාණ අභ්‍යන්තරය. එහෙම පරිශ්‍රණයකින් තොරව කිසිම විටක මීට වසර 5000කට පෙර ඉතිහාසය පිළිබඳව ප්‍රතික්ෂේප කර අදහසක් ඉදිරිපත් කරන්න උන්ට අයිතියක් නැහැ. ගයන් ඔබ නොකියා කියන්නේ මෙතෙක් කරපු සියලු පර්යේෂණ සහ පුරාවිද්‍යාවට අනුව මතපල කරපු සියලු දෙනා මතපල කරලා තියෙන්නේ උඩින් ඔපේ බලලාද? මම එහෙම කියන්නේ නැහැ. උඩින් ඔපේ බැලුවත් මේ වෙනස පේන්න ඕන. අපි උඩින් ඔපේ බලලත් මේ වෙනස මම පැහැදිලි කරලා දෙන්නම්. මේ යුග දෙකක නිර්මාණ HCP බෙල්ට හමු වුණු මේ HCP බෙල්ගේ S දෙකෙන් දැකපු මේ ඉතිහාසය වර්තමාන පුරාවිද්‍යාඥයින් නොදැකීමේ අමුතු එකක් මට පේනවා. හැබැයි ඔබ ඔය කියන කාරණෙත් එක්ක බෙල් මහත්මයා එන කාලේ ඔය සියල්ල නිරාවරණය වෙලා තියෙන්නේ නැතිනේ. එහෙනම් මොකද්ද බෙල් මහත්මයා මේක වහන්න තිබ්බොමනාව? ඒක අපි සම්පත් එක වෙනම කතා කර යුතුයි. හරි. නමුත් මුලදී අපි සාකච්ඡා කරන්න ඕන. ඇයි මේක මතු පිට ඔපේ බලලා මේ ගැන කියන්න බැරිද? කැටපත් පෞර පිළිබඳව ඉතාම පැහැදිලිව මහාභාරතයේ කෘතියේ රාමායනෙත් පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවා. හනුමා ලංකාපුරේ වර්ණනා කරනකොට මේ ආලකමන්දාව පිළිබඳ වර්ණාවක් තියෙනවා. එතකොට මේ කැටපත් පෞර දැකීම මේ සියල්ල පිළිබඳ ඉතාම හොඳින් කරුණු සටහන් වෙනවා. ඔබත් ඉතාම හොඳින් දන්නවා හින්දු දර්ශනය සකස් වෙන්නේ කොහොමද කියලා. හින්දු දර්ශනය නිර්මාණය වීම සඳහා ඉන්දියාවේ මහාභාරතය, රාමායනය, භගවත් ගීතාව සහ ස්කන්ධ පුරාණය කියන දර්ශන හතර එකතුවෙන් තමයි හින්දු දර්ශනය සකස් වෙන්නේ. එතකොට ඔවුන්ගේ මූල ග්‍රන්ථයක් හැටියට සකස් වෙලා තියෙන රාමායනය මේ රටේ ඉතිහාසය පිළිබඳව විශාල ඉඟි සපයනවා. එතකොට මේ රටේ ඉතිහාසයේ සොයා සපයා ගැනීම සඳහා ඇයි
මේ මහා නර්ග කෘතිය මූලාසකට නොගන්නේ. එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මහා වංශය ඊටාම නරකයි කියලා අපි කියනවා නෙමෙයි. මහා වංශයේත් ඊටාම පැහැදිලි කරුණු ගණනාවක් තියෙනවා. නමුත් මහා වංශයේ තියෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරන්නේ නැත්නම් ඒක අපේ වැරද්දක්. දැන් මේ ලෝක උරුමය පිළිබඳව කතා කරද්දී අපේ ඉතිහාසයේ නිවැරදි පරිදි සොයාගන්න අපි අවශ්‍යයි. එහෙම නැත්නම් මේක සම්පත් අපි මේ භූමියේ ඉපදිලා අපි මේකේ මැරිලා ගිහිල්ලා කිසිවක් නොකර අනාගත පරම්පරාවට කතා කරන මතවාදයක්වත් ගොඩනගන්න නැත්නම් අපි ඉපදෙන්නේ මොකටද? දැන් අපි කතා කරන අවුකන පිළිමය, පොළොන්නරු ගල් විහාරය, සීගිරිය මේ සියල්ල ඉතිහාසයේ අපේ හෙළයින්ගේ නිර්මාණ. එතකොට දැන් 2016 2015 මේ වර්ෂවල සිංහලයින්ගේ ඉදිකිරීම පිළිබඳ මොනවද අනාගතයට කතා කරන්න ඉතුරු වෙන්නේ? අඩුම තරමේ මේවා රැකීම හෝ කළ යුතුයි. මේ යටගසන ලද ඉතිහාසයව මතු කළ යුතු වෙනවා. පුරාවිද්‍යා ගවේෂණවලදී අපි ගයන් දන්න දේ තමයි පුරාවිද්‍යා නිරීක්ෂණ ගවේෂණවලදී මුණ ගැහෙන දේ හමු වන දේ තුළ තමයි ඒගොල්ලෝ තක්සීරු කරන්නේ. කාලවකවානු වෙන්න පුළුවන් නැත්නම් ඒ අදාළ වස්තුව වෙන්න පුළුවන් අදාළ දේ පිළිබඳ වෙන්න පුළුවන් තක්සීරු කරන්නේ හමු වෙන දේත් එක්ක. නමුත් ඔබ ඔය කියන යුගයේ දේවල් හම්බෙලා තියෙනවද? එහෙම හම්බුණා නම් ඒවා කොහේ හරි කෞතුකාගාරයක තියෙනවද? අපි ඒවා පෙන්වමින්ම කතා කරමු. සීගිරියේ රාමායනේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. දල උත්තරයක් දෙන්න එක. දල උත්තරයක් ඊටාම පැහැදිලිව නටමුන් තිබෙනවා. ඒ නටමුන් බොහොම සූක්ෂම විදිහට හංගලා තියෙන අවස්ථාවක් තියෙනවා. හරි. මම උදාහරණයක් කිව්වොත් එහෙම සීගිරියට උතුරු දෙසින් ඊටාම පැරණි දාගබක් හමු වෙනවා. මේ දාගබේ ගර්භයේ තිබිලා හමු වෙනවා ගල් පුවරුවක්. ඒ ගල් පුවරුවේ තියෙන සම්පත් බුදුවරුන් 3 දෙනෙක්ගේ සහ බෝධිසත්වරුන් 2 දෙනෙක්ගේ රූප. එතකොට දැන් මේ මහා භද්‍ර කල්පයේ තුල බුදුවරු 5 දෙනෙක් පහළ වෙන බව අපි දන්නවා. කකුසන්ත කොණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී මේ පස් බුදුවරුන් පහළ වෙනවා. එතකොට දැන් මේ పూర్වයේ තිබෙන බුදුවරුන් 3 දෙනයි. ඒතර කකුසන්ත කොණාගමන සහ කාශ්‍යප බුදුවරුන් බුදු වී සිටි අතර තව 2 දෙනෙක් බුදු වීම සඳහා ඉන්නවා. බෝධිසත්ව චරිත දෙකක්. ඒ කියන්නේ ගෞතම බුදුන් බුදු වෙන්න පෙර තමයි මේ දාගම නිර්මාණය වෙන්නේ. තාම පැහැදිලිව රාමායනයේ තියෙනවා සීගිරිය ආශ්‍රයේ තිබුණු දාගබක් පිළිබඳව චෛත්‍ය ගර්භයක් පිළිබඳව. මම ඒ සරගත් එක්ක අපි මේව ඔප්පු සිද්ධ කරලා මිනිසුන්ට පෙන්වන්න ඕන. සන්ධ්‍යාවේ මොනතරම් බින් කලවර වැටුණත් සීගිරිය ඒ කලවර අතරින් විරාජමානව අපිට බලන්න පුළුවන්. මේ අවට පරිසරය පුදුම විදිහේ සුන්දරත්වයක් අරන් එනවා. ඒ සුන්දරත්වයේ සීගිරියට ප්‍රමුඛත්වය දීලා මුළු පරිසරයටම බෙදා හරිනවා. මේක මහා අපූර්වම නිර්මාණයක්. ස්වභාව ධර්මයේ අපූර්වම නිර්මාණයක්. අඳුර වැටෙනවා. සාකච්ඡාව කිසිම විටක අඳුරට යන්නේ නැහැ. අපේ ආලෝකමත් සාකච්ඡාවට ඉඩ තියලා දැනට අපි යම්. අමිල මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් විශේෂයෙන්ම දැන් අපි ඔය ගයනුවේමයි වාඩි වෙලා හිටියේ පිදුරංගල ඓතිහාසික පිදුරංගල විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ අතුරු පිරිසටත් අපි බොහොම নমස්කාර පූර්වක ස්තුති කියලා කියන මොකද ඒ උදවිය අවසර දුන්න නැත්නම් ඔක් කරන්න වෙන්නේ නැහැ. මොකද කියන්නේ? කියන්නේ මේ ඔය එක දවසක් ඉවරුණාද? ඔව් දවස් 3ක රෝගත කිරීම ඇත්තටම දැන් අර අපි මේකත් කියමුකෝ දැන් සීගිරිය බොහෝ දෙනෙක් රෝගත කරේ කැටපත් පවුරට මූණලා. කැටපත් පවුර දෙසට හැරිලා සාමාන්‍යයෙන් පොදුවේ සීගිරි නගින්ට යන බොහෝ දෙනෙක් ඒ තරණය කරන පැත්තේ දැන් තමයි හැම කෙනෙක්ම ගහපු ෆොටෝ ඔක්කොම ගැහුවේ. වීඩියෝ කරා නම් රූපවාහිනී වැඩසටහන් වලට වීඩියෝ කරා නම් ඒ සියල්ලම වීඩියෝ කරේ ඒ හැමෝම කරන පැත්තේ ඉඳන්. හැබැයි අපි පැති 4ක් සීගිරිය ආවරණය කරා. අපිත් එක ගියේ අපේ චානක සෝමරත්න කැමරා ශිල්පියා. මෙතන ඉන්නවා මේ මාව ගන්නේ චානක. එතකොට චානක කැමරාව. ඔව්. එතකොට මේ දැන් අමිල දැන් ඔය කැටපත් පවුර පැත්තෙන් පොදුවේ අපි දකින්න ලෝකෙටම ගියපු සීගිරිය තමයි. හැබැයි වැවත් එක්කම සීගිරිය අනිත් පැත්තෙන් වැවත් එක්කම ගත්තාම සමහර විට ඔබ දැකලා ඇති සීගිරිය ටිකක් අර නිකන් ඔහම බඩවැටියක් වගේ ඇවිල්ලා තියෙනවා. නැත්නම් අර හරියටම මේ ගිරිය වගේ නෙරලා ඇවිල්ලා තියෙනවා. ඒ ෆොටෝ එක කොහෙන්ද? ඇත්තට මේ වැව ළඟ ගත්ත ඡායාරූප. ඊට පස්සේ අපි පිදුරංගලේ ඉඳලා වෙනම ගත්තා. අනිත් පැත්තට ගිහලා වෙනම ගත්තා. හැම පැත්තෙන්ම අපි සීගිරියේ සමීප රූප අරගෙන මේ වැඩසටහන දියත් කරා. දවස් 3ක රෝගත කිරීමක් ලේසි නෑ. ලේසි නෑ. ඔක හරි සුන්දර ගමනක්. මොකද ඒ වගේ පටිගත කිරීමක් මම හිතන්නේ වැඩසටහනකින් දින 3ක් පුරා සීගිරියේ 4 පැත්ත ඉඳලා 4 ආකාරයකට නෑ සති 3ක් රෝගත කරන්න පුළුවන් ඔය වෙනත් නාලිකාවක්. නමුත් මේ විදිහට සීගිරිය ඒ පැති වලින් දැන් ඇත්තටම මට මතකයි මේ පාරේ යනවා පිදුරංගල පැත්තට යනකොට දැන් අංජන ඔන්න මේ දකුණු අත පැත්ත බලන් යනකොට ටක් ගාලා මලි නවත මෙතන ෂොට් එකක් තියෙනවා. ඔන්න නවත්තනවා. ඊට පස්සේ ආයෙනවා
ආයෙනකොට ආයෙ වෙන පැත්තකින් යනවා. එනකොට එහෙම ගිහිල්ලා අමිල මට මතක හැටියට රවුන්ඩ් කීපයක් ගිහිල්ලා ඒ තැන්වල ඉඳලා ඕක ඇත්තටම අපහසුකාරයක්. අපහසුකාරය කියන්නේ මේක මේ තරම් ලස්සන රූපරාම ටිකක් සහ වටිනා ටිකක්. කියන්නේ මම කියන්නේ ඒක කියන්න ආවේ වැඩසටහනකින් යම්කිසි කැපකිරීමක් සීගිරිය සම්බන්ධයෙන් කරා නම් වෙනසට අනිවාර්යෙන් ඒ ගෞරවය දෙනවා. මොකද ඒ තරම් කැපකිරීමක් ඒ තරම් ගෞරවයක් අපිට සීගිරියන සහ රාවණ ඉතිහාසය සම්බන්ධයෙන් තියෙනවා. ඒක තමයි ඒකේ ඇත්ත කතාව. දැන් මේ ඒකම ඔය මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඔයා රාවණ ගැන සීගිරිය ගැනත් නෙමෙයි. ඔයා රාවණ ගැන සාමාන්‍ය කියන්නේ හදෑරීමක් කරනවා සහ ඔය වැඩේට කියලා ගොඩක් දේවල් දන්න කියලා මම හිතනවා. එහෙම හිතනවා. ඔය අමිල මං හිතනවා මේ කාලේ අපි ඒ ගැන කතා කරන්න සුදුසු නෑ කියලා. මම ක්ලිප් එකෙන් පස්සේ කතා කරමු. හරි. ඊළඟ මට මතක් කරන්න එහෙනම් ඈ. හරි අනිවාර්යෙන්. අපි මොකද අපි දෙන්නගේ කතා ඒ තරම්ම වැදගත් වෙන්නේ නෑ. ඒ නිසා අපි කවුද නේද ඔබට බණ කියන්නේ. ඒ නිසා මේ බලන්නකෝ මේ ටික ඉටි රූපේ වගේ. ඔබ චිත්‍ර ශිල්පියෙක් කිව්වනේ. ඊට පස්සේ ඔබ හමුදා සොල්දාදුවෙක්. ඊට පස්සේ තමයි ඔබ යම්කිසි හැදෑරීමක් කරන්නේ මේ ඉදිකිරීම් තාක්ෂණ සහ සම්බන්ධ දේවල් පිළිබඳව. එතකොට දැන් මෙහෙම පටන් ගන්න ඔබ චිත්‍රකින් දකින පින්තූරයක් ඔලුවට අරගෙන තමයි මේ කලාව ආරම්භ කරන්නේ. ඊටිපිලිරු කලාව. අඩුමතරම පොඩි කාලේ මේ මැටි රූපයක්වත් නබලා නැද්ද? පොඩි කාලේ මම සෙල්ලම් කරනකොට හදලා තියෙනවා. මම ගොඩාක් කාලෙම සෙල්ලම් කරනකොට මම හදන්නේ බේකරියක් තමයි මම දාන්නේ. මොකද ඒක අර කෑම හදන්න පුළුවන් බේකරියක් හදන්න. ඔව් මම අපේ පවුලේ අයත් එක්ක සෙල්ලම් කරනවා. මම ගාන බේකරියක්. බේකරියක් දාලා ඒක තමයි විකුණන්නේ. මම ඉතින් ඒකේ හදනවා විස්කිරිඤ්ඤා ඔය ඒ කාලේ තිබිච්ච කෑම තියෙන මේ මොනවද කුලං ස්කෝතු වගේ දේවල් හදලා ඒ වගේම ටිකක් හදනවා. ඒ වගේ පාට එහෙම අරගෙන මේ මැටි හොයාගෙන හදලා ඉතින් මට ආසාව තියෙන්නේ මේ ඒව විකුණන එක නෙවෙයි. මට හදන එක. මුලදීම මට මතක තියෙන මං ස්කල්ප්ටිං වලට අත තිබ්බෙදනේ. ඒතකොට ඒක අගය කරන වෙලාව හැමෝම මාෂා ලස්සනයි කියලා කියනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ හිතන්නේ නැතුව මම මෙහෙම දෙයක් කරයි කියලා. මේ එහෙම තමයි මට හිතුනේ. දැන් ඔය කිව්වනේ දැන් අමුද්‍රව්‍ය දැන් මේක හරි. දැන් මෙහෙම හොයාගත්ත ඊටිපිරු කලාව ගැන මම මේ වැඩේට බහින්න ඕනේ මේක කරන්න පුළුවන්. හරි. ඒ දැන් අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් තියෙනනේ. ඇත්තම අතුලේ අපි දන්නේ මේ ලංකාවේ මේ ඉටි පන්දම විතරයි. ඇත්ත කතාව වුණේ හුඟක් අයට සමීපව ඊටිපිලිරු නැත්නම් ඊටි වලින් කරන මහ විශ්මිත නිර්මාණ සමහර තැනක මොන හරි මේ අඩි 3-4කට වැඩිය ලොකු දෙයක් ඊටි වලින් හදපු දෙයක් අපි දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔබට ඊටි විශාල අපේ උසට හරියන රූපයක් හදනවා නම් ඒකට ඊටි විශාල ප්‍රමාණයක් යනවා. ඒක කොහෙන්ද ගන්නෙ? කොහෙන්ද ආනයනය කරන්නේ? මොන විදිහටද ගෙන්නන්නේ? ඒක රජයේ හරහාද ගෙන්නන්නේ? මම මේ කියන්නේ තව කාටවත් මේක මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න නෙමෙයි. නමුත් මම කියන්නේ මේ දේවල් කොහොමද ඔබට මේවර තොරතුරු හොයාගන්න ලබාගන්නේ? අපි මේක පටන් ගන්න කාලේ අපි මේ අන්තර්ජාලය හරහා කිසිම තොරතුරක් වල ගන්න හම්බුන්නේ නැහැ. ගත්තෙත් නැහැ. අපි කරේට නම් අතර මගේ යාළුවෝ ඉන්න පිටරට ඉන්න යාළුවෝට කියලා මට මෙන්න මෙහෙම දෙයක් ඕන කියලා එහෙම තමයි ඉස්සලම ගෙන්න ගත්තේ. ඉතින් ඒගොල්ලෝ එන සමහර ඒගොල්ලෝට ඉතින් මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ මම කියන එකේ මොකක් හරි දෙයක් එවනවා. මේකට හරියන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා ආපහු තව මම ආයෙත් හරි කරදරයක් කරන්න. ඒක විවිධ ඊටි වර්ග තියෙනවද? තියෙනවා. ඒ කියන්නේ ගණන් වැඩි එක අඩු එක කියලා. එහෙම තියෙනවා. ඒ කියන්නේ ගණත්වය වැඩි එක බලන එහෙමත් තියෙනවා. එතකොට මේ ඊටි වල පැහැය අපි දන්නේ සුදු කියලානේ. සුදු ඊටි වෙකෙන්න සුදු පාට වර එහෙම ඊටි තියනවාද? ඔව්. සාමාන්‍යයෙන්ම ඊටි පන්නම් හදද්දි ඊටි පන්නම් ඒක කලාවේදී තියෙනවනේ ඊටි පන්නම් වල වර්ණ දානවා. හැබැයි ඒ වර්ණ මේ අපිට පාවිච්චි කරන්න බෑ. මේක දැම්මට පස්සේ මේකේ තියෙන ට්‍රාන්ස්ලූෂන් කියන එක නැති වෙනවා. මේ ඊටි වල තියෙන එක තමයි මේ ට්‍රාන්ස්ලූෂන් කියන්නේ ඒක විනිවිද පෙනීම නෙවෙයි. විනිවිද පෙනීමට වැඩි එහා දෙයක් ඒක. දැන් අපි හැම ගත්තොත් එහෙම විනිවිද පේන්නේ නැහැ නේ. මොකද හැම වෙනම ටෙක්ස්චර් එකක් ලීයක් එක බලුවොත් එහෙම. අන්න ඒකයි ඒක ගන්න ලේසිම දේ තමයි ඊටි. තවත් අමුද්‍රව්‍ය දැන් තියෙනවා. මොකද ඊටි තමයි ලේසි. ඉතින් ඒක නිසා ඒ ඊටි තමයි අපි ගෙන්නේ. ඒ ඊටි ගෙනපුවාම ඒකට වර්ණ දාන්න ඕනේ. ඒ පාට ගණගෙන සුදු જાතියක් හදද්දී වෙන වර්ණයක්. දැන් මේ තියෙනවනේ જાතින් අත විදියට. එතකොට ඒ වර්ණ අපි ගන්න අපි ඒකට අපේ තියෙන රෙසිපි එකක්. ඒකත් එක්ක අපි වර්ණ එකතු කරලා රෙසිපි කොහෙන්ද හොයාගත්තේ? අතදබරි. ඒ කියන්නේ ඒකට ඊටි සෑහෙන්න යන්න නැතිනේ. අනිවාර්යයෙන්. ගොඩක් ගියා. ඒ කියන්නේ දැන් පාටක් හදාගන්නේ. ඔව්. දැන් ඇත්තටම ඊටි මම කිව්ව සුදු පාටයි කියලා. සුදු පාට ඊටි දැන් මගේ හැම මේ පාටට හදන්න ඕන නම් ඒක දාලා බලලා. හැබැයි ඒක ඔබ අර ජීව විද්‍යාවේ දරුවෙකුනේ. ඔව්. අපිට මේක උදව් වෙන්නේ නැති. ඔව් ඒක උදව් වුණා. ඇත්තටම දැන් ওই රසායන විද්‍යාව
මේ ජීවිතයද මේ කලාවේ තියෙන ඔව් ඒක තියෙනවා දැන් ඇනටොමි ෆිසියොලොජි ඒ පැත්ත තියෙනවා. ඒ කියන්නේ මේ අපේ කොහොමද මේ ඇතුලේ තියෙන මේ පේශීන් වල කොහොමද තියෙන්නේ, ඇහැ කොහොමද තියෙන්නේ, ඇහි සමමිතිය මොකද්ද, ඇහක් ගත්තොත් තමයි අයිරිස් එක පිපිල් එක තියෙනවානේ. අර බබා එහෙම කියලා කියන්නේ. ඒ වගේ ඒ හැම දෙයක් ගැනම ලොකු අධ්‍යයනයක් කරන්න වෙනවා. මොකද අපි ඔය අහගෙන ගිහලා නැහැ ඒකත්. ඒක කියන්නේ අහගෙන නැහැ. එතකොට හරි. දැන් මේ දේවල් අමුතුව කරන මේ දෙනා ලංකාවට ගෙනල්ලා පටන් ගන්න දැන් වැඩි. පටන් ගන්න වරදිනවා, හරියනවා. කොයි කාලෙද 2000 නේ වැඩේ වෙන්නේ. කොයි කාලේ වගේද ටිකක් හරි දැන් ඊටි රූපයක් මට හදාගත්ත හැකි. දැන් මේක මේ තත්ත්වරාව කියලා පට්කන මේ වෘත්ති වශයෙන් පටන් ගන්න කොයි කාලෙද? අපි 2000 දී පටන් ගත්තාම අපි අවුරුදු ගාණක් තිස්සේ අවුරුද්දක් විතර අපි කරගෙන ගියා අත්දැකීම් කරා. ඊට පස්සේ 2003 වගේ වෙනකොට අපිට පුළුවන් වුණා මේ දැන් රූපයක් හදන්න. ඒ කියන්නේ දැන් හරි. ඇස්සුත් පුළුවන් හැමදේම පුළුවන්. හැබැයි අපිට තිබුණ අභියෝගයක් මේ අපි දැන් දන්නේ නැති කෙනෙක්ගේ මූණක් හැදුවා කියලා ඒක කෙනෙක් පිළිගන්නේ නැහැ නේ මේ හැදුවා කියලා මේ. ඊට පස්සේ අපිට අවශ්‍යතාවයක් ඇති වුණා මේක දන්න කෙනෙක් හදන්න ඕන කියලා. ඊට පස්සේ අපි බැලුවා රටේ ප්‍රසිද්ධ කවුරු හරි චරිතයක්. කවුරු අපි ඉතින් එක චරිත අපිට දැවන්ත චරිත මතුණා. ඒ අතරේ අපි බැලුවා මේක අත්දැකීමුත් එක්ක හින්දා මේක පොඩ්ඩක් පහසුවෙන් ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න බෑ හදන කෙනත් එක්ක. ඒ නිසා අපි අත්තම තෝරාගත්තේ මහෙන්ද්‍ර පෙරේරා කියන අපේ හිතවත් කලාකරුවා. ඉතින් මහෙන්ද්‍රට කතා කරලා කිව්වා මම මෙන්න මේ වැඩක් කරනවා කොහම මහෙන්ද්‍ර කිව්වා මේ හරි හදමු. එයා ලොකයි කියලා කියන්නේ. හරි ලොකයි කරමු කියලා කිව්වා. ඔය කියන්නේ 2003. ඊට පස්සේ අපි මේක පටන් අරගෙන මේ අවුරුදු කමාරක් ගියා අපිට කියන තරම් එක ලේසි නෑ ඒ වැඩේ. අවුරුදු කමාරක් තිස්සේ අපි ඉතින් එයාගේ මුණ දිහා බලාගෙන අපි හැදුවා. හදලා අපි තේරෙනවා මේක හරි කියලා. දැන් ඊට පස්සේ මේ මහින්ද්‍රය මෙහි ආවද ඔක බලන්න? නෑ මහින්ද්‍රට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මහින්ද්‍රය එතකොට මේ ෆිල්ම් එකක ලොකු ෂූටින් එකක් හිටියේ. ඊට පස්සේ මහින්ද්‍ර කිව්වා මේ මම මෙන්න මෙහෙම හදලා තියෙන්නේ කොහොමද? ඒ යාකෝ හරි මට ආසයි බලන්න කියලා. ඊට පස්සේ අපි කොළඹ අරන් ගිහලා අපි පෙන්නුවා. කොළඹ අරන් ගිහලා? ඔව්. මේ පෙන්නපුවාම මගේ යාළුවගේ ගොඩ මගේ කලගල කියලා මගේ යාළුවෙක් කෙනා ගෙදරට ගිහලා අපි පෙන්නුවා. මේ පෙන්නුවා මහින්ද්‍ර ආපු ගමන් දැන් සර්ජරි තියලා තියෙන මහින්ද්‍ර යාව දැන් අපි මේ පළවෙනි පාර ලංකාවේ පිටුපිටුවක් හදලා මේ යට පෙන්නන අවස්ථාව මේ. ඊට පස්සේ ආව යාගේ වයිෆුයි පුතයි කට්ටිය ආවා. ඒ බල්ලෙල්ලා මේ මහින්ද්‍ර එකපාරම බලන් ඉඳලා hina වුණා. නාලා මෙහෙම ඔළුව මෙහෙම කරගෙන වාඩි වුණා. මම කිව්වේ නෑ. දැන් මට හරි ප්‍රශ්නයක් දැන් මොකද්ද මේක මොකක් ප්‍රශ්නක්ද කියලා. ඒක පාරම බගබගාල hina වුණා. නාලකෝ ලොකයි ඔයා මාරයි කියලා ගෑගෑර වචන වලින් එයා කිව්වහම තමයි මට තොරද දැන් මගේ ඇඟ ලේිනුයි. දැන් මේක මේ වැඩි සාර්ථක වුණා කියලා. ඊට පස්සේ මේ ගොඩක් ඉගෙන අගේ වුණා. ඒ එක්කම දැන් යාගේ යාළුවාට කතා කරා කමල් අද්දරාරච්චිට කතා කරා මේ කමල් මෙහෙම කියලා. මේ විනාඩි 15ක් වගේ යනකොට කමල් අද්දරාරච්චි තාවදී. ඒල බලලා තියත් බොහොම මේ කොහොම පාස මොදිමත් එක්ක හරි ලස්සනට ඒක පිළිරුව YouTube වින්දා. වින්දාට මටත් ඒක ඇත්තටම හරි මේ ධනාත්මක අත්දැකීමක්. ඒ ගැන තිබිච්ච ඒගොල්ලෝගේ අගය කිරීම හරිම සහැල්ලු ධනාත්මක අගය කිරීම. මෙයාලක දැන් අහන්නද? මොකක්ද? දැන් ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් අහන්න හදනකොට ඔයා ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔය ක්ලිප් එකට යන්න දුන්නා නිකන් සවුත් කරන්න මම එතකොට සමා වෙන්න. හිත රිදුනා නම් සමා වෙන්න ඕනේ. වරදක් කරත් සිතකින් නෙවෙයි කියලා සනත්නම් සිරි මහත්තයා කිව්වනේ. එහෙම කියමුකෝ. හරි. දැන් උත්තර දෙන්න පුළුවන්ද? මෙහෙමයි මහලුකු ප්‍රශ්නයක් නෙමෙයි. මම දැක්කා දැන් එතනදී මේ දැන් රාවණා පුරාණය ගැන අපි කතා කරනකොට මේ මට දැනුණු දෙයක් තමයි මේ ලංකාපුරය. ලංකාපුරය. ඔව් රාවණා පුරාණෙත් එක්ක රාවණා ඉතිහාසයේ ලංකාපුරය කෙනෙක් ඇදෙනවා. හුඟක් අය හිතන නිසා මමත් එතන ඉන්නවා. පිළිගන්නවා මම. ඒක මේ ලංකාපුරය කියන්නේ ලංකාවට දැන් ශ්‍රී ලංකාවට සමාන වචන තියෙනවානේ. දැන් අපි ශ්‍රී ලංකාවේ තම්බපන්නී කිව්වා, තැප්රොබෙන් මේ වගේ විවිධ නම් තියෙනවා. එතකොට ওই රාවණා කාලය තුල ලංකාපුරය කියන්නේ ලංකාවද ශ්‍රී ලංකාවද? අමිල ඇත්තටම ඔයා අහන්න ගියේ මේ ප්‍රශ්නේද? එහෙනම් මම ඒවා ඉඩ දෙනවනේ. તો අවුදුන්නේ නැහනේ. ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. අපිට වැරදුනේම අන්න ඒකයි. දැන් උදාහරණයක් හැටියට පරිවර්තකයව වරද්දලා තියෙනවනේ. දැන් මදුපිණ්ඩික සූත්‍රයේ සති අසති වචන දෙකක් තියෙනවා. ඒ තාම වැදගත් සූත්‍රයක්. සත්‍ය අසත්‍ය කියලා වචන දෙකක් තියෙනවා. මේ වචන දෙක මම මේ පෙරදා කියුවා ජනප්‍රිය පරිවර්තනයක මේ වචන දෙක හලලා. ඉතින් අපිට පුළුවන් ද අර්ථයක් ගන්න. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ විසුද්ධි මාර්ගය ලියනකොට විසුද්ධි මාර්ගයේම ලියනවා අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය මට නොතේරේ කියලා. දහම පිළිබඳ විසුද්ධි මාර්ගයෙන් අර්ථයක් ගන්න පුළුවන්ද?
බැරි වෙන්න ඒ කියන්නේ පුළුවන් වෙන්න පුළුවන් මම කියන්නේ 100%ක් බෑ කියලා. මෙන්න මේ වගේ තත්ත්වයන් මත ඉතිහාසයේ හිතාමතා හෝ නොදන්නාකමින් අමිල යම් යම් තැන්වල වෙනස් වෙලා විකෘති වෙලා තියෙනවා. ලංකාපුරය කියලා හැඳින්වුවේ මේ අඹගෙඩියක හැඩයකත් 65610ක් කිලෝමීටර් වූ වර්ග කිලෝමීටර් වූ මේ ලංකාව නොව ලංකාව ඇතුලේ තිබුණා ලංකාපුරය කියලා තැනක්. ප්‍රදේශයක් තිබුණා. අර අපි ඔය ගියසුමානෙත් කිව්වා දැන් මේ ලංකාව ඇතුලේ තිබුණා විවිධ රටවල්. ඒ රටවල් නම් කරා. අදටත් ශේෂ වෙලා තියෙනවා රජ රට, උඩ රට, කඳු රට කීකේ ශේෂ වෙලා අදටත් තියෙනවා. ලංකාව ඇතුලේ තිබුණා රටවල් 100 ගණනක්. ඒතකොට ලංකාපුරේ කියලා හැඳින්වෙත් මේ ලංකාව ඇතුලේ තිබුණ ඒ කියන්නේ සිරි දේශයේ ඇතුලේ තිබුණු එක්තරා කොටසක්. දැන් මේ සිරි දේශය කියලා කිව්වේ ලංකාවටද? නැතුව. එතකොට අද වන විට ලංකාපුරේ කියලා අතීතයෙන් එන මේ වචනය අපි දාගෙන තියෙනවා සමස්ත ශ්‍රී ලංකාවට. මෙන්න මෙතන තමයි අපිට වැරදුනේ. දැන් සරලව කිව්වොත් ලංකාපුරය කියලා රවණ අගනුවර කියලා එක හරියද? හරිනේ ඉතින්. ඉතින් පැහැදිලිව දැන් ලංකාපුරය තමයි සීගිරිය පිහිටන්නේ. සීගිරිය අනුරාධපුරය ඔය සර්කල් එක තමයි අමිල ලංකාපුරය කියලා හඳුනාගත්තේ. ලොකු කතා ගොඩක් තියෙනවා මේ මෙතන කියන්න සුසු නැහැ. ඒ කියන්නේ අපිට වෙලාව නැහැ. ඉතින් මේ ඔය තැන්වලදී අපිට ලොකු වැරදීමක් වෙලා තියෙන. ඇත්තටම දැන්වත් අපිට පුළුවන් නම් දැන් එංගලන්තේ තියෙනවා සුද්දන්ගේ කෞතුකාගාරවල ඔබ එංගලන්තෙට ගිහපු වෙලාවක බලන්න ලන්ඩන් මියුසියම් එකට ගිහලා බලන්න ලංකාවෙන් ගණන් ගිය පුස්කොළ පොත් ලක්ෂ ගාණක්. ජෝර්ජ් ටර්නර් ඒ වගේම මේ අපි ගත්තොත් හිව් නෙවිල් වගේ කට්ටිය අරන් ගිය පුස්කොළ පොත් ලක්ෂ ගාණක්. ඒ පුස්කොළ පොත්වල කොහොමද හඳුන්වන්නේ කියන එක ඔබට පුළුවන් හොයලා බලන්න. ඒකට එංගලන්තෙට යන්න වෙනවා ඉතින්. එංගලන්තෙට ගියපු කෙනකින් හරි අහලා බලන්න කියලා පොඩ්ඩක් පොත කියවලා අපිට ෆොටෝ එකක් ගහලා එවන්න කියන්නකෝ. ඉතින් මෙන්න මේවා අමිල හරිම කේදනීයයි කතා කරනවා. ඔය ඉතිහාසයක් නැති මිනිස්සු ඉතිහාසයක් තියෙන මිනිස්සුන්ගේ ඉතිහාස විනාශ කරන එකට කරලා තියෙන්නේ. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් අපිට උනේ මේකනේ. ඉතින් අපේ කොතන හරි අපිට වැරදුනානේ. ඒ වැරද්ද කියන වැරද්ද ඉන්නට වැරද්ද නිවැරදි කරගන්න ඕ වැරද්දට සාධාරණයක් කරන්න. කාලේ තියෙනවනේ. ඒකත් කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ යුගයක් නිර්මාණය වෙයි. යලි ඒ කියන්නේ අපිට යන්න පුළුවන් මේ රවුම් ගමනක්නේ. ඒ රවුම් ගමනේ උඩටම ගිහිල්ලා ආපහු අපිට මුලින් යන්න පටන් ගන්න වෙනවා. මම හිතන්නේ මේ ආරම්භ වෙලා තියෙන්නේ එහෙම යුගයක්. අපි සීගිරි ගිහිල්ලා දවසක් රැ වෙලා ආයෙ දවසක් උදා වුණා. අපි සීගිරි අනිත් පැත්තට ගියා. පරිසරයට ඉරේලිය වැටෙන වෙලාවට සීගිරිය තියෙන සුන්දරත්වය සියල්ලම ගත්තාම සුන්දරත්වයෙන් රමණීයයි. ගයන් අපි මේ කතාව මෙහෙම පටන් ගමු. කුයිරයාගේ ආලක මන්දාවනේ. එතකොට රාවණ රජතුමා සීගිරියට පැමිණෙන්නේ කොයි කාලෙද? සහ ඇයි එන්නේ? සම්පත් දැන් ඔබට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ඇති. හනුමන්ත මේක වර්ණනා කරන්නේ ආකාශ මාලිගාව කියලා. එතකොට උදේ පාන්දර මේ මීදුමත් එක්ක මේ දර්ශනය කොයිතරම් හිතට වදිනවද කියන එක සම්බන්ධයෙන් ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ නිසා ලංකාපුර වර්ණාව පැහැදිලි කරගත්තොත් අපි රාමායනය තුලින් ඔහු කියන හැම ප්‍රකාශයකටම අදාළ සාධක සාක්ෂි මේ අවට වටපිටාවෙන් හොයාගන්න අපිට පුළුවන්. දැන් ඔබ අහපු ප්‍රශ්නය මේක ඇත්තටම කුවේරයාගේ මාලිගය. කුවේරයා කියලා කියන්නේ වෛශ්‍රවණයන්ට. ඒ කියන්නේ රාවණගේ වැඩිමහල් සොහොයුරා. සොහොයුරා. ඔහුට තමයි මේ ආකාශ මාලිගය හිමිකාරත්වයේ තිබුණේ. නමුත් ඔබ දන්නවද ඔහු මෙතන ඉන්න ගමන් විවිධ ඇදහිලි පුද සත්කාර ඉන්දියානු අර මේ සම්ප්‍රදායට නැඹුරුව තමයි වැඩි වශයෙන් හිටියේ. සත්ව ඝාතන සිද්ධ කළා. ඒ නිසා මේවට විරුද්ධව රාවණා හිටපු හින්දා තමයි රාවණා ඔහුව මෙහෙන් නෙරපහරින්නේ. ඒකට මෙතනින් නෙරපහරියට පස්සේ ඔහු ගිහිල්ලා උතුරු ඉන්දියාවට යනවා. ඉන් අනතුරුව තමයි මහා රාවණා ආලකමන්දාවට පැමිණෙන්නේ. මේ ආලකමන්දාවට පැමිණීමෙන් පසුව තමයි මෙහි සකල සෞභාග්‍ය උදාවීම ආරම්භ වෙන්නේ. ඔය ඊටම අවිහිංසාවාදී පුද්ගලෙක් මහා රාවණා කියලා කියන්නේ. අර කෙරිච්ච සත්ව ඝාතන බිලි පූජා මේ සියල්ල නවතලා අලුත් දෘෂ්ටියකින් අලුත් ක්‍රමවේදයකින් රාජ්‍ය පාලනයට යොමු වෙනවා. ඒ නිසා ඊටම පැහැදිලිව මේකේ පරම හිමිකාරීත්වය මහා රාවණට දුන්නට ගැටලුවක් එන්නේ නැහැ. හරි. දැන් එතකොට මෙච්චර මේ ගිරි ශිඛරයක් මුදුනට මොන ආකාරයට යන්න ඇති කියලා ගයන් හිතනවද? දැන් ඒක ඊටම පැහැදිලිව
අපි සීගිරිය ක්‍රමයෙන් ඉහළට කතා කරමින් යද්දී පැහැදිලි කරගන්න පුළුවන් සම්පාත්. අපි ওই සිංහපාදයේ දැන් හඳුනා ගන්න ප්‍රදේශයේ ඉඳලා ඉහළට ගමන් කරන දැන් තියෙන්නේ කෘත්‍රිමව ඉදිකරන ලැබූ මේ පරිපෙල් සංකීර්ණයක් නේ. නමුත් එතන ඊටාම් පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා ගලේ ඉදි කරලා තියෙන ඉදිකිරීම. ඒතර පඩි පෙළක ස්වභාවයෙන් යුතු කට්ට කැපු ස්වභාවයක් දකින්න තියෙනවා. ඒතර මේක බොහෝ අය කියන්නේ මේ යන්න දීම පඩි පෙළ කියලා. ඒක පාතබා යා හැකි පඩි පෙළක් නොවන බව බැලු බැලමෙන් හොඳට පැහැදිලි වෙනවා. මෙතන ඉඳන් තමයි ඉහළට ගමන් කිරීම සඳහා කර්කටක යන්ත්‍රය තිබුණේ. සෝපානය තිබුණේ. ඒතර මේක මිනිස් ශ්‍රමයෙන් අතින් කරකවනකොට ඉහළට නැංවෙන කර්කටක යන්ත්‍රයක්. දැන් මහාවංශය පරිශීලනය කරනකොට ගාමිණී කුමාරයා මේ චිත්‍රා දේවිය හොයාගෙන එක්ටම් ගිය උඩ යන්නේ කර්කටක යන්ත්‍රයක ආධාරයෙන්. කාලවේල චිත්‍රාදකම මේ සඳහා උදව් කරන්නේ. ඒතකොට එවැනි කර්කටක යන්ත්‍රයක් සීගිරියේ තිබූ බවට සාක්ෂි වන තරම් තිබෙනවා. රාමායන තුලත් ඒක ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒතර මේ සෝපානය තුලින් තමයි සීගිරිය උඩට නැගීම ඉහළට නැගීම සිද්ධ වුනේ. ඒ නිසා තමයි මහාවංශයේ 39 වෙනි පරිච්ඡේදය පටන් ගත්තාම පටන් ගන්නෙ මේ විදිහට. නැග්ග නොහෙන පව්ව. නැගිය නොහැකි පවුර කියන එකයි. වටේ ප්‍රාකාර වලින් සමන්විත කිසිසේත්ම මිනිහෙක්ට පය තබන්න බැරි පවුව කියලා කියන්නේ. ඒතර හනුමන් මේක දකින්නෙත් එහෙම. අඩුම තරමේ කුරුල්ලෙක්ටවත් මේක සමීපයට කිට්ටු වෙන්න බෑ කියලා කියන්නේ. අහසේ පියාසරන කුරුල්ලෙක්ටවත්. ඒකට හේතුව ඒ තරම් දැඩි සුළඟක් උඩට හමනවා. ඒ නිසා ඊටාම පැහැදිලිව ඉහළට නැගීම සඳහා කර්කටක යන්ත්‍රය තිබුණා. ඒ මතු පිටින් යනවා නම් පමණක්. ඒ නොයසේ නම් අභ්‍යන්තරයේ ඕනෑතරම් ගමන් මාර්ගයක් සකස් වෙලා ඉතිහාසයත් ඉතින් අහනකොට හරි සුන්දර රූප සටහන් ටිකක් තියෙනවා නම් ඒකේ චමත්කාරය විඳගෙන නරඹන්නට පුළුවන් නේ. නරඹන්නට පුළුවන් වෙනකොට මේක අහගන්නත් පුළුවන් නේ. ඉතින් ওই ටික අරන් ආවේ මේ ඉස්සරහා ඉන්නේ. චානකනේ. ඉන්නේ උලක්කටක් කක. ඔව්. ඉන්න ලස්සන මේ පින්තූර ටික ඇත්තටම ලස්සනයි. අපිට මෙහෙම දෙයක් තියෙනවා. මම අර ඉස්සලත් කිව්වේ දැන් ওই සීගිරි වගේම සීගිරි බලන්න යන කට්ටියගේ යන මාර්ගයක් තියෙනවානේ. ඉස්සරහින් ගියා ටිකට් එක ගත්තා දියාගල වලින් ගියා එළියේ තියෙන මැට ඊට පස්සේ සීගිරිනේ සිංහ අපි කියන්නේ සිංහගිරි කියන තෙන් ඒක අපේ කතාවන ඒක වැරදි කියන්න එපා. සිංහගිරි නෙමෙයි මේ කියමුකෝ සීගිරිය මම කියන්නේ ඇතුල් වෙන තැන අර පාද දෙක තියෙන සිංහගිරිය කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍ය පත පොතේ තියෙන්නේ එහෙමනේ. ඒතොර එතනින් ඇතුල් වෙනකොට ඊට පස්සේ ගිහිල්ලා ඔය මොනවාද මේ බලාගෙන ගිහිල්ලා උට්ට ගිහිල්ලා ආකාශපාලිකා බලලා ඉතින් බහින ඕක තමයි පාර සීගිරි ගිහිල්ලා අපි ටිකට් එකක් අරන් ගිහිල්ලා බලන්නේ ඕකනේ. නමුත් ඕක අර බලනකොට දැන් තිබිච්ච පින්තූර ටික සීගිරියේ දැන් සීගිරිගේ කී දෙනෙක්ගෙන් කී දෙනෙක් සීගිරිය වැව දැකලා තියෙනවද? දැන් සීගිරිය ඔය දර්ශනය දැකලා තියෙනවද? සීගිරිය වටේට තව කොච්චර තැන් තියෙනවද? ඒ නිසා අර මං කියන අර එකම කෝණේ අපි හැමදාම බලන්නේ. හැමෝම දන්නේ යනවා නම් පාරක් කිව්වනම් ඒ පාර නෑ. ඔබ චුට්ටක් පාර වෙනස් කරන්න බලන්න. එතකොට ඔබට සමහරලාට මේ අපිටත් වැඩිය අපූර්ව දේවල් අපේ කැමරාවට අහුවෙච්ච නැති ඊටත් වැඩිය අපූර්ව දේවල් ඔබට මුණ ගැහෙන්නත් පුළුවන්. සීගිරිය ආරම්භ වුණේ අවුරුදු 6000කට කලින් කියන්න බෑ. ওই තනිතලා භූමියක මොකಾದ ඔය කන්දක් ඉහළට මතු කරේ. ඒ කන්දෙත් අමු ගලක්. කාල වර්ණගත පාෂාණයක්. තනිතලා භූමියක් වටේට කන්දක් පේන්නවත් නැත්නම් ඊට එහා පැත්තේ ඕනෑම ගුවන් යානයක් පවා බා ගන්න පුළුවන් පිදුරංගල. පිදුරංගල කියන්නේ හරිය රොටියක් වගේ. දන්න අය දන්නවා. ඉතින් නිකම්ම යන්න එපා ඒ තැන් වලට. ඒ කියන්නේ ෆෝන් අරගෙන ඔබ කණේ ගහගෙන සෙල්ෆි ගන්න බලාගෙන යන්න එපා. සෙල්ෆි ගන්න නැත්තේ නෑ. හැබැයි ඊට වඩා ලෝකේ කිසි තැනක නැති දෙයක් අපි ළඟ තියෙනවා කියන හැඟීමෙන් ගියොත් ඔබට ස්ථීරවම සත්තයි සහතිකයි. අම්මපා ඔබට යමක් හම්බෙනවාමයි. හරි. අපි යමු ආයෙත්. ජහුට බලන්න. ඉස්සරහට දකින මේ රූපරාමු පෙළේ ඉන්න මේ තරුණයෝ කණ්ඩායම ඔවුන් සතුව තියෙන හැකියාව සහ දක්ෂතාවය ඒ විදිහටම තිබිලා මේ වගේ වේදිකාවක් නිර්මාණය වුණේ නැත්තම් සමහර විට තමන්ගේ දක්ෂතාවය තමන් ළඟම තියාගෙන ජීවිතේ අවසානයක් දකින්න වෙයි. बोला सुमित्र बोला भूला टोपी देखना है दिवे बोला ये साथ दिने लगे तो लग गई बहाना ये राजमालिका में पिटर ला जानता था बोला भूला डीआईटी में साथ दिने बताई इसे नहीं तो बोला मत देख चला इसका बहाना करके मेरे जीवन से मगेला में देखना हाँ इसे मैं तुम्हारे हाथ की नहीं है पूजा क्या करना है
කාලෙන් ලබා ගන්න බෑ. ආධුනිකයන්ට හිත් දෙකකට මේ විදිහට වෛර කරන්න එපා. අපි දෙන්නගේ පාඩේ ජීවත් වෙන්න ඉඩ දීලා ශාන්ති දේව කුමරුනි ඔබ මේ ස්ථානයේ පිට වෙලා යන්න පිළිසිත වේ කුමරුනි. පිට වෙලා යන්න. बोला कॉफी देना तो मामा यहाँ भी जीवन से नहीं देती है ना कॉफी चलेगा नारे किंग हरी बाबा पूजा बाबा करना पूजा इनके गाँवों में नम्बुआ बाबा विनाश करना बोला तो बोला जाते इतने ये राजमार्ग का उठा है मिला आज से ये कराबो इतना बाहर है तो बोला ये शांति देव का शिक्षा तो बोला बलापिया तो दीता में न दे නාට්‍යක 90 දෙනෙක් හිටියොත් කාන්තා චරිත එකයි නැත්තම් දෙකයි. ඔව්. ඒ කියන්නේ අපිට වැඩිපුර අවශ්‍ය කරන නාට්‍යෙට පිරිමි චරිත තමයි. හරිද? නමුත් කාන්තා චරිත එකකින් හෝ දෙකකින් අපිට මේ නාට්‍යයක් සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන්. ගමේ අය එකතු වෙලා බොහොම සන්තෝෂෙන් ප්‍රීතියෙන් සමහරට යල මහ කන්න දෙකේ අස්සන් නෙලා ගත්තට පස්සේ ගමේම අය එකතු වෙලා නේද හරි විනෝදයෙන් ඉන්න තැනක් නේ මේක හරියට මංගල්‍යයක් වගේ දැන් මේ වගේ නාට්‍ය කලාවක් එකතු වෙන එක අපි සජීවීව දැකලා තියෙන අතර මේ අත්දැකීම හරි සුන්දරයි හරි පුදුමයි සහ හරි ලෙන්ගතුයි මිනිස්සුන්ගේ මේ හැඟීම් දැන් මේ තුල ජනප්‍රියම චරිතය තමයි විකටයා මිනිස්සු බලාගෙන ඉන්නවා විකට ශිල්පියා වේදිකාවට එනතුරු. මොකද විකට ශිල්පියා තමයි නාට්‍යක ආරම්භයේ සිට අවසානයේ දක්වාම ප්‍රේක්ෂකයන් හිනස් වෙමින් මේ නාට්‍යයේ එක දිගට ගලාගෙන යන්නේ සම්පූර්ණ ඉඩ සලස්වන්නේ විකට ශිල්පියා. අපේ නාට්‍යයේ මේ කණ්ඩායමේ කවුද ඉන්න විකට ශිල්පියා? අපේ අධ්‍යක්ෂක මහත්තයාම තමයි. අධ්‍යක්ෂකතුමාම තමයි විකට ශිල්පියා විදිහට ඉන්නේ. එතුමා ධර්මරත්න අධිකාරී මහත්තයා. නංගි ඒ මොකද? නංගි කියලා නෑකම දුන්නේ කවුද? මේක නෑකමට වැඩි ඕනකමනේ. ඒක නෙමෙයි. එහෙනම් ඔයා හරි ලස්සනයි යන්නේ. මං ගොඩක් ලස්සනයිනේ. ඔයත් ගොඩාක් ලස්සනයි. එහෙමද? මේ නංගි ඔයා එහෙම වෙලාද? මොකද කිව්වේ? මොකද කිව්වේ මට තේරුන්නේ නෑ. මං කිව්වා ඔයා එහෙම වෙලාද කියලා. ඒ කියන්නේ එහාට මෙහාට. එහාට මෙහාට කිව්වේ? එහාට මෙහාට නම් යනවා නේද නේද? ඔව් ඉතින් දියගේට දිය කඩਿੱත්තට යනවා. ඒක නෙමෙයි මේක. මේකට යනවා පැවරක් ඉන්න. එහෙමද? ඉතින් ඒක නෙමෙයි මේක. එහෙනම් කිව්වේ? ඔයා ආදරය කරලා තියනවද? ඔව්. මට ආදරය කරන්න දෙන්නෙක් ඉන්නවා. අපුච්චි මේ දෙන්නේ ආදරය කරන එක පස්සේද මම මේ ආවේ. මොකද කිව්වේ? මං කිව්වේ හරියට පායනවා නේ. ඔව්වනේ. මේ දැන් ඔයා ආදරය කරන්නේ කාටද? මං ආදරය කරන්නේ මගේ අපොච්චිටයි මගේ අක්කන්ටයි. මේ එහෙම ආදරයක් නෙමෙයි අනේ මේක. ඒක තමයි මේක. ඒ කිව්වේ? ඒ කියන්නේ මේක කොල්ලෙක් කෙල්ලෙක් අතර තියෙන ආදරය. ඒ කියන්නේ මේ කරකාර බඳින්න වගේ? අන්න අමිල එහෙම නෙමෙයි මොකද ඒක නෙමෙයි මේක මේ මම අහන්න හිටියේ දැන් විකටයට ඉන්නවා කිව්ව කවුද? එතන අධ්‍යක්ෂකතුමා. ඒක තමයි දැන් මොකද බොහෝ ආයතනවලත් ඉතින් විකටයාගේ වැඩේ කරන්නේ අධ්‍යක්ෂම තමයි. මම හිතුවේ අපි ඇතුලේ කට්ටියට කියන්න යනවා කියලා. නෑ. කියන්නේ නෙමෙයි. අපේ තීතින් එහෙම. ඒ කියන්නේ අපේ වැඩසටහන් වල ඉන්න අධ්‍යක්ෂකනේ. ඔව්. ඒක වැඩසටහන සිනමාවක ඉන්නේ අධ්‍යක්ෂක. වැඩසටහනක ඉන්නේ අධ්‍යක්ෂක. හැබැයි ආයතන ඉන්නේ අධ්‍යක්ෂක නෙවෙයි ආයතන ඉන්නේ අධ්‍යක්ෂ. අපි හිතමු කෘෂිකර්ම අධ්‍යක්ෂ. දුරයට ශක කියන්න බෑ. ඉතින් ඒක සිංහල පාඩමක්. ටෙලි නාට්‍යක නම් අධ්‍යක්ෂක. ඒක සිංහල පාඩමක්. ඉතින් මම මේ කිව්වේ මේ බොහෝ ආයතන වල ඉතින් විකටයාගේ වැඩේ කරන්නේ අධ්‍යක්ෂ. එහෙම කියන්න එපා. මේ බර වැඩි එක. බර වැඩි එක සහැල්ලු. අනිත් ඉතින් ඕක ගැලපෙන්නේ නැහැ. මොකද ශක. එහෙම එකක් තියෙනවනේ. ඒ නිසා නෑ ඇත්තටම ඉතින් හුඟක් තැන්වල එහෙම තියෙනවා. ඉතින් මේ
ලොකු වගකීමක්නේ අධ්‍යක්ෂක කෙනෙක් කියලා කියන්නේ. හරි. අපි ඊළඟට මං හිතන්නේ ඉටි රූප තමයි. ඉටි රූපේ වගේ වෙනසක් නැහැ. ඊට පස්සේ වැඩ යන්න කොහොමද? ඊට පස්සේ අපි එතන සාකච්ඡා කරා අපි ඊළඟට කවුද හදන්න ඕන කියලා. මොකද ඒගොල්ලෝ ඉතින් මේ ජ්‍යෙෂ්ඨ කලාකාරයෝ ඉතින් හින්දා අපි කවුද කරන්නේ කියලා. අපි ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ කවුරු හදමු නේද කියලා වගේ කතා කරේ. ඒ වෙනකොට අපි ඇත්තටම කතා කරේ ජෝබ් වික්‍රම මහත්මයාට අසනීප වෙලා හිටියේ. ඉතින් මටත් ආසාවක් තිබුණා එතුමාගේ පිළිවෙලක් කරන්න. ඉතින් මේ කිව්වම ඒගොල්ලොත් අපි කතා වුණා. හැබැයි එතකොට එතුමාට කතා කරගන්න එහෙම බෑ කියන්නේ පොඩ්ඩක් මේ අසනීප තත්ත්වෙකින් හිටියේ. ඉතින් දැන් ඒක ටිකක් අපහසු ඒ වෙනකොට අපි දැන් නම් අපි ඒ වගේ වට උපක්‍රම තියෙනවා අපි ළඟ. ඒ වෙලාවේ ඊට පස්සේ තමයි කිව්වේ එහෙනම් අපි මාල්ලි වංශක මහත්මයෙක් හදමු කියලා. එතකොට මාල්ලි වංශක මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඊට පස්සේ අපිට ඒ සම්බන්ධතාවය හදලා දුන්නා. ඊට පස්සේ අපි එතුමගේ ගෙදර ගිහිල්ලා පින්තූර අරගෙන අපි මාස 6ක් වගේ කාලයක් හැදුවා. හදලා ඒත් ඇවිල්ලා මාල්ලි වංශක මෙහෙ ඇවිල්ලා බැලුවා. බලලා ඉතින් ඒක අපි ඇත්තටම අපිට දැන් සජුස් දෙකයිනේ තියෙන අපිලා. දැන් අපිට ඕනේ මේක ගොඩක් කරගන්න. ඊට පස්සේ අපි එතනින් හරියට ඉතින් ඒකේ චරිත ඊට පස්සේ අපි දුව රවින්ද්‍රන්දේ මහත්මයා දුව එතකොට අමරදේව මහත්මයා දුව ඔහොමම වික්‍රත්නායක මහත්මයා දුව. අපි අතන තුන්වෙනියට හැදුවේ වික්‍රත්නායක මහත්මයා. සජු. එක්තරා සංගීත ප්‍රසංගයක තමයි මේක අපි අන්වේල් කරේ. මේ නිරාවරණය කරේ. ඉතින් ඒ අවස්ථාව ගොඩක් මේ අයට කියන්නේ කවුරුත් හිතුවේ නෑ මේ පිළිරුවක් හදලා මෙහෙම කතාවක්. ඒක දන්නේ නෑ. හැමෝම ආවේ ප්‍රසංගේ බලන්න. ඉතින් ප්‍රසංගය පටන් ගන්නකොට මේක වහලා තිබ්බේ. මේ තිරයකින්. ඊට පස්සේ පළවෙනි සරස්වති ගීතය කියන කොටත් පිළිරුව වහලා තිබ්බේ. එතකොටත් අර බලන් ආපු ඔඩියන්ස් එක කියලා තියෙන මේ මොකද්ද මේ මැද මොකද්ද තියෙන්නේ කියලා. ගැලපෙන්නේ නැහැ වේදිකාවට. ඉතින් දෙවෙනි සින්දුවේ තමයි ඊට පස්සේ අර මේ නිවේදකයා සිංහ එක මේවා කරාම අපි වික්‍රත්නායක මහත්මයාට කියලා මේක අන්වේල් කරපුවාම එතන ක්‍රවුඩ් එක අර ඉහළට ඇදලා කියලා අදින්නේ. එහෙම ඇදලා ලොකු මේකෙන් මේකක් ගත්තා. ආස්වාදයක් ගත්තා. පැහැදිලිවම කියන මේක ව්‍යාපාරයක් නෙවෙයි. මේක කලාවක්. කිසිසේත් මේක මුදල් මේ වටිනාකමක් දෙන්නේ නැති කලාවක්. එහෙම කරොත් එම නෙවෙයි නැත්තම් ඕන කෙනෙකුට පුළුවන් ඇවිල්ලා මේ සල්ලි දීලා තමන්ගේ රූපයක් හදාගන්න ජීවමාන රූපයක්. එහෙම එකක් නෙමෙයි. කරුණාකරලා ඒක තේරුම් ගන්න ඕනේ. මොකද කරුණාකරලා ඒ පිළිබඳව කරගන්න නම් අතුලයට කෝල් එකක් දෙන්නත් එපා. ඒකත් කියන්න ඕනේ. ඉතින් මේ කෙනෙක් කිව්වොත් එහෙම නෑ අතුල අපිට මේක කරන්න ඕනේ. අපිට මේකට මේ උදව් කරන අපේ පින්තූරය මේ අහවල්ලුම් ලිපියට මගේ පින්තූරය මෙහෙම කරගන්න ඕනේ. එහෙම කෙනෙක් පින්තූරයක් හදලා දෙන්න කියලා ඉල්ලුවොත් අතුලේ මොකද්ද කියන්නේ? දවුල්දෙන ඥානේශ්වර ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් අපි නිර්මාණය කරා. එතකොට නාවගෙන අරිදම ස්වාමීන් වහන්සේගේ පිළිරුවක් නිර්මාණය කරා. එතකොට මාස්පද හාමුදුරන්ගේ එහෙම කරා. තව එහෙමම ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒගොල්ලෝ ගෞරවාන්විත විදිහට ශාසනික සේවයක් කළා, රට සේවයක් කරපු පිළිගැනීමක් තියෙන. එහෙම අයගේ පිළිරුව නිර්මාණය කරන්න කියලා අපිට කතා කරනවා. ඒ කතා කරනකොට බෑ කියන්න බෑනේ. දවුල්දෙන ස්වාමීන් වහන්සේ කියන්නේ ලොකු සේවයක් කරපු කෙනෙක්. සුසයිනසම. ඒ නිසා අපි ඒ වගේ බාරගත්තා. ඉතින් අපි එහෙම මේ ඒ වගේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. සමහර ඒ කියන්නේ ඒවට අනුග්‍රහය දක්වන ව්‍යාපාරිකයෝ නැත්නම් අනුග්‍රහකයෝ ඉන්නවද? අනුග්‍රහක ඉන්නවා. සමහර දායක සභාව වෙන්න පුළුවන්. එහෙම දා. අපි මෙහෙම අපි බෙදාගෙන තියෙනවා කොටස් කීපයකට. කියන්නේ ක්‍රීඩකයෝ, කලාකරුවෝ, කියන්නේ සංගීතඥයෝ, සාහිත්‍යදරයෝ ඊළඟට ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ පවා. ව්‍යාපාරය කලාවක්නේ. එක්තරා විදිහක ව්‍යාපාරිකයෝ. ඒ වගේ ඊළඟට තව මේ සමාජ ක්‍රියාකාරකයෝ නිහඬව ලොකු සේවයක් කරපයින් එහෙම බෙදාගෙන තියෙනවා. ඒත් අපි ඒ අතරින් අපි බොහොම ස්වල්පයක් 14ක් තමයි අපි හදලා තියෙන්නේ. කියන්නේ ඔය ඔළුවේ තව ගොඩාක් තියෙනවා. කියන්නේ අපි හිතනවා අපි ඉතිහාසය හදපු සෙන්රත් පරණිතාර ශූරන්ගේ පිළිරුවක් අපිට හදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද ඒක. ඊට අමතරව අපි ජාත්‍යන්තර චරිත විදියට අපි චේ ගුවෙරා, බෲස් ලී ඒවා නිකන් ඒවා මම දන්නේ කොයිතර චරිත විතර බාරගන්නද කියලා කියන්නේ. එක මට්ටමන බෲස් ලී කොහොම කෙනෙකුට වීරයෙක් කෙනෙකුට මේ කවුද කියලා හිතනවා. නමුත් ජාත්‍යන්තරයේ යම්කිසි තැනක බෲස් ලී කියන චරිතය ඉන්නවා. ඒ වගේම චේ ගුවෙරා කියන චරිතෙත් ඉන්නවා. ඒකකොට ශාරුක් ખાන් කියනවා. ශාරුක් ખાන් ගත්තොත් ඒත් යම්කිසි ජාත්‍යන්තරයේ යම්කිසි කලාවේ යම්කිසි තැනක වකරි සටහන් කරපු කෙනෙක් නේ. ගන්න ඒ වගේ චරිත අපි තෝරගෙන තියෙනවා. එතකොට බටහිර නළුවන්ගේ අපි දැන් හදාගෙන යන හදමින් පවතිමින් නතරවා. ඒක මොකද අපිට වෙලා තියෙන දැන් මේ කාලෙත් එක්ක සටනක් තියෙන නිසා එකක් පටන් ගත්තොත් සාමාන්‍යයෙන් මේ කලාවේ හැටි තමයි එකක් පටන් ගත්තොත් ඉවරම කරොත් තමයි ඒක ඊටාම සාර්ථකව ගන්න පුළුවන්. කොච්චර කල් යන සමන එකක් හදනකොට?
මාස 3ක් දෙකමාරක් 3ක් මාස දෙකක් වගේ කියන්නේ පොරම වැඩ කළා. කෙටියෙන් අඩු ටිකක් පොඩ්ඩක් වැඩි අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරොත් මාස දෙකක් වගේ කාලෙකදී අපිට පුළුවන්. නමුත් නිකන් නිදහසේ කරනවා නම් මාස 3ක් වගේ. තනියමද කරන්නේ ඔක්කොම? නෑ අපිට වැඩ කරනවා දැන් 6-7 දෙනෙක්ගේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ පුහුණු කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට දැන් මගේ ප්‍රධාන මාත් එක්ක මට සහාය කරන චමිල කියලා මගේ ඥාති සහෝදරෙක් ඉන්නවා. කියන්නේ පුතා ඉන්නවා. පුතා දැන් මේ ආකිටෙක් කෙනෙක් විදිහට වැඩ කරන නිසා එයාට සම්පූර්ණයෙන් දෙන්න බෑ. මොකද එයා ඇවිල්ලා දැන් ඕන වෙලාවක ඇවිල්ලා යම් කිසි පිළිවෙලක් නිර්මාණය කරද්දී ඒකේ අඩු වැඩි මොන දොස් සලාමම ගන්න යාගේ. ඒ වගේ මගේ බිරිඳ ඉන්නවා. බිරිඳගේ විශාල සහයෝගයක් හම්බ වෙනවා. මොකද මේ පිටි මේ අර සෙවනල්ල කියනවනේ ඒක නැත්තම් මට ඒක මේ කලාව මෙහෙම කරන්න බෑ. මොකද මේක බොහොම චිත්ත ඒකාග්‍රතාවයේ උපරිමයෙන්ම තියාගන්න ඕන කලාවක්. කේන්ති තියාගන්න බෑ. දාඩිය දාන්න බෑ. මම කියන්නේ මම දන්න මගේ මට හැටි මට පුරුදුලා තියෙනවා. මට දාඩිය දාන්න බෑ. මට මధుරේ කනවටේ කරගෙන නම් මට මේක කරගන්න බෑ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ සටගල වෙනස් වෙනවනේ. වෙනස් වෙනවා. වෙනස් වුණත් අර පින්තූර ගියා. පින්තූර යනවා. එන මොකද ක්ෂණයෙන් මේ ඔළුවේ ඇතුලේ මේ හදාගන්න එක යනවා. ඒක ගොඩක්ම අමාරු දැන් හිතනවා දැන් පින්තූර කීපයක් තියෙන අපි අතර ජීවිතුන් අතර නැති චරිතයක් නිර්මාණය කරන්න යනවා කියන්නේ අපි ආව ඔළුවේ හදාගෙන ඇතුලේ හදාගෙන මේ දැන් නියමානව දැකලා තමයි හදන්නේ. ඉතින් මේක මේ ක්ෂණයෙන් අපිට මේක යනවා. හීනයක් වගේ තමයි. එහාට පස්සේ ආයි නෑනේ. ඒ වගේ ඒ නිසා ඒ සහයෝගය හම්බ වෙනවා මට. මාත් එක්ක වැඩ කරන අපේ කණ්ඩායමත් තාම කැපෙන්නේ බොහොම ආසාවෙන් මේක ආදරෙන් කරපු අලුත් දෙයක් නිසා කලාවක් නිසා එයා ඉන්නවා. ඒක පුතාගේ සහයෝගය ඒ පැත්තෙන් හම්බ වෙනවා. ඒ වගේ ඒ කණ්ඩායමත් එක්ක අපි ලස්සන ගමනක් යනවා. සම්පත් ඔය ඉටි රූප වැඩේ පටිගත කරන්න අපි ගියේ මේ පෙබරවාරි මාසේ වගේ මේ ඔය කොරෝනා ප්‍රශ්නය ඇදෙන්න කලින් අපි ගියේ මේ කවුද මේ අපේ වින්දන රසිකත් එක්ක රසික තමයි ප්‍රොඩියුසර් ගියේ ඔය වරම අතුලය කියපු මේ හරි අපූර්ව කතාවක් තිබුණා අතුලය කිව්වා අර ඔයා හැමතිස්සම අහපු දෙයක් මේක අපේ සංචාරක කර්මාන්තයට ගන්න බැයිද රටේ නැත්තම් අපේ මේක ආර්ථික ශක්තිය වැඩි කරගන්න මේ කර්මාන්තය ගන්න බැයිද කියන එක ඒ කියන්නේ සුද්දට හොයලා සල්ලි හොයන්න කියන එක නෙමෙයි. නමුත් ඒකත් එක්තරා ආර්ථික ක්‍රමයක්නේ. හැබැයි අතුලය මේ එදා මට කිව්වා ඒක අපි සාකච්ඡාවේ දැම්මා. නිකන් පුද්ගලිකව මට කිව්වා මේ කොළඹ පැත්තේ ඉඩමක් හොයනවා මම දැන්. ඒ කියන්නේ කොළඹට කිට්ටු වෙන්න. ඒ කියන්නේ මේ සංචාරක කලාපයකට කිට්ටු වෙන්න ඉඩමක් හොයනවා මං මගේ ඉටි රූප ප්‍රදර්ශනාගාරයක් දාන්න. ඒ කියන්නේ ඒ තුල එයා කියනවා ඒ ආදායම මට නෙවෙයි. ඒක රජයෙන් කරනවා නම් ඒක රජයෙන් ඒ භූමිය දීලා රජයෙන් මේ කෞතුකාගාරය හදලා රජයෙන් කරනවා නම් ඒ සඳහා මම දායක වෙන්න කැමතියි. මේක පස්සේ මතක් වුණේ මට. ඒක අපේ මේ රසික මතක් කරා මට මේ අනිවාර්යයෙන් කතා කරලා කියන්නේ කියලා. ඒකයි විශේෂ වැදගත්කම. මොකද මේ ඒක හරි වටිනවා. එයා කැමතියි මේ වැඩේට. එයා කැමතියි මේක දේශීය කර්මාන්තයක් විදිහට දේශීය ආර්ථිකය නගා හිටවන්න යම්කිසි වගකීමක් දරන්න කැමති මිනිස්සෙක් අතුලයි කියන්නේ. ඒක අපේ බලධාරීන්ගේ අවධානයට යොමු වුණොත් ඔබ කිව්වා වගේ ගොඩක් වටිනවා. ඇත්තටම නයිට් ටයිම් ඩේටා යූස් කරලා පහෝදා 12 වෙනකම් බුදියා ගන්න චින්තනයේ මොට වෙච්ච තරුණ ජාතියක මෙවැනි මිනිස්සු මොනතරම් ජාතික සම්පත්ද සහ මොනතරම් යුගයක් නිර්මාණය කරපු යුගයක් ලියපු මිනිස්සුද. ඉතින් මේ මිනිස්සුන්ගේ සංස්කෘතිය කවුද පවරගන්නේ? මේ මිනිස්සුන්ට සංස්කෘතිය පවරා දෙන්න කොහෙද තෝතැන්නක් හදන්නේ? ඉතින් මේවා බලධාරීන් වහවහ කල්පනා කර බැලිය යුතුමයි. අවුරුද්දෙන් අවුරුද්ද කාලෙන් කාලේ දවසෙන් දවස අවුරුදු 10 ගාණක් එකට ලියාගෙන එකට ගොඩනගපු අපේ අතීතය අපේ අභිමානය වචනෙන් දෙකෙන් පැන්සලෙන් පෑන්නෙන් එක තිතෙන් කමාවෙන් කතිරෙන් විනාශ කරලා දාන්න එපා. මේ තියෙන එහෙම හැමෝ බහුතරයක් විනාශ කරන්න උත්සාහ කරන අපේ අතීතයේ අභිමානවත් යට ගියාව රාවණා. ගයන් විටින් විට සමහරක් වෙලාවට මේ ප්‍රශ්න මට ඔබෙන් අහන්න සිද්ධ වෙනවා. දැන් ජනගත වෙච්ච ඉතිහාසය ගත්තාම අපි පොත්පත් වලින් දැකපු දේවල් පුරාවිද්‍යාව ගවේෂණය කරපු දේවල් එක්කනේ අපි කතා කරන්නේ.
නමුත් ඔබ කතා කරන මේ කාරණා ජනගත වෙලා නැහැ. නමුත් පොතක කොහේ හරි ඈතක තියෙන්න පුළුවන්. නමුත් ජනගත වෙලා නැහැ. ගයන් මේ මූලාශ්‍ර කොහෙන්ද ඔබ හොයාගන්නේ? මොකද අපිට මේවා ප්‍රත්‍යක්ෂ කරන්න මූලාශ්‍ර තියෙන්න ඕන. නිශ්චිතවම. දැන් මූලාශ්‍ර නොමැතිව කිසිවක් අපි කතා කරන්නේ නැහැ සම්පත්. මොකද මිනිස්සුන්ට මේක කතා කරද්දී අපිට දැනෙන දේ කිව්වොත් මේක නිකන් හිතලුවක් වෙනවා. ඒ නිසා පැහැදිලිව මම ඒකයි පෙර සාකච්ඡාවේදීත් කිව්වේ රාමායනයේ මූල ග්‍රන්ථයක් හැටියට නොගැනීමේ වරද තමයි මිනිසුන්ට මේක නොදැනීමට හේතුව. සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම තමයි මේක නොතේරීමට හේතුව. ගිරිය කියන එකේ තේරුම දන්නවා නම් රාමායනයේ සර්ග ටික කියවලා තියෙනවා නම් මේ අභ්‍යන්තර ගුහා ගර්භය තුල තමයි සියලු ඉදිකිරීම් තිබුණු බවට සාක්ෂි ඕනෑ තරම් තියෙන්නේ. මේ පුෂ්පකරිය දැකීම කියන එකේ ඉඳලා ගත්තාම පුෂ්පකරිය වර්ණයේ ඉඳන් ගත්තාම රාවණගේ ඇතවුරට පිවිසීම ගත්තාම රාවණගේ ඇතවුර තුල සීතා සෙවීම සර්ගයේ කියවුවාම යුද්ධකාණ්ඩය තුල රාමායනේ ඉතාම පැහැදිලිව ඔහු හනුම වර්ණනා කරන එක වාල්මීකි ලියලා තියෙනවා. මේ ගුහා ගර්භයන් තුල කොයිතරම් රමණීය විදිහට මේ චිත්‍ර ඇඳලා කැටයම් මූර්ති වලින් සමන්විත වෙලා රන් තොරණින් මේ සකස් කරලා එහෙම හදපු පද්ධතියක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒ නිසානේ අදටත් මේක ලෝක බුදුමයක් වඩ පත්වලා තියෙන්නේ. ගවේෂණය කළ යුත්තේ මතු පිට නොව අභ්‍යන්තරයයි. ඒ නිසා අපි කියන්නේ දැන් මේක අපිට කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපිට පුළුවන් මේ මූලාශ්‍ර ඉතිහාසගත මූලාශ්‍ර සම්පාදනය කරමින් සොයා සපයා දෙමින් මේවා මතු කරමින් අපිට මේක කිව හැකියි. නමුත් මේ සොයා සපයා ගැනීම ඉදිරි පරම්පරාවට අපි වාර කරන්න වෙනවා. හරි. එතකොට ඔබ කියන්නේ ඔබ මේ ගවේෂණාත්මක ගමනේදී ඔබ තොරතුරු ප්‍රධාන වශයෙන්ම ගන්නේ රාමායනයේ ග්‍රන්ථය. ඒ වාල්මීකි සමහරක් විට හිතලා ලියපු දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය තියෙන ග්‍රන්ථයේ සමහර කොටස් ඔබ හොයාගන්න දේවල් හිතලු වෙන්න බෑද? නෑ. රාමායනේ මම හොයාගන්න කොටස් හිතලුන රාමායනේ ගයන් සඳකැලුම්ගේ ග්‍රන්ථයක් වෙන්නේ නෑ. ඒක වාල්මීකි ලියන අද ග්‍රන්ථය. ඒක ඊටාම පැහැදිලිව එක සර්ග පරිශීලනය ඒකේ තේරුම එහෙනම් නිර්මාණ කරද්දී ඒ සර්ග හරියට කියවලා නෑ කියන එකයි. ඒක ඊටාම පැහැදිලිව කියනවා නම් වර්ණාවලදී මෙහෙමයි තිබුණේ කියලා. ඒක ඔප්පු කළ හැකි තවත් සාධක ඕනෑ තරම් තිබෙනවා. අපිට මේ නටබුන් සාක්ෂි සාධක ඉහළ මාලිගාවේ පරිශීලනය කරනකොට මම ඔබට ඊටාම පැහැදිලිව පෙන්නන්නම් කොහොමද අභ්‍යන්තර ගුහා ගර්භයට පිවිසෙන්නේ කියන එක. ඒ නිසා මේ කියන කිසිවක් හිතලු නෙමෙයි. අනිත් එක තමයි ඊටාම මේ බරපතල විදිහට මතු කරන්න ඕන සම්පත් සමහර මේ වගේ දේවල් අපි ඉදිරිපත් කරද්දී බොහෝ විට සමාජය තුළ මතයක් ඇති වෙනවා සමහර විට මේවා හෙලි නොකළ යුතුයි කියලා. හෙලි නොකළ යුතු තැන් පිළිබඳ අවබෝධයක් අපිට තියෙනවා. හෙලි නොකළ යුතු කිසිවක් හෙලි කරන්නේ නැහැ. නමුත් මෙවැනි දේ හෙලි කිරීමේ පූර්ණ අයිතියකුත් පූර්ණ යුතුයකමකුත් අපිට තියෙනවා. මොකද මහරාවණ මේවා මේ හැංගිලා ඉන්න කරපු දෙයක් නෙවෙයිනේ. දැන් කාශ්‍යප යුගයේදී කාශ්‍යප සීගිරියට එන්නේ හැංගෙන්න කියලා කියන්නේ. මගේ ප්‍රශ්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉනාමලෝකෝරලේ ශේෂ කඳු පන්තියක්ක පවතින මේ හතර දිබ්බාගෙටම පේන්න තියෙන උසම ගලේ ගල මුදුනේ මාලිගාවක් හදලා කාශ්‍යප හැංගෙන්නේ නැහනේ. මිනිස්සෙක් හැංගෙන්න ගල මුදුනක් තෝරගන්නේ නැහැ. අන්න වලගම්බා රාජකීය ඉතිහාසය න වලගම්බා රජු ෂෝක් එකකට හැංගුණා. උමම් පද්ධතිය තුල ඊටාම පැහැදිලිව සැඟවෙමින් හිටියා. නමුත් සැඟවීම සඳහා ගල මුදුනක මාලිගාවක් හැදලා හැංගෙන්නේ නැහැ. ඒතකොට මේ ඉතිහාස කාරණා පිළිබඳව අපි ඊටාම හොඳින් විමර්ශනය කළ යුතු වෙනවා. මේ පැටලිච්ච තැන් අපි ලියා ගන්න ඕන වෙනවා. ඒ නිසා සියලුම මූලාශ්‍ර ග්‍රන්ථ ඊටා හොඳින් අධ්‍යයනය කිරීම සිදු කළ යුතුමයි. එහෙම නැතුව මේක මතු කරගන්න අමාරුයි. හරි. ගායන මොකද මම එහෙම ඇහුවේ රාමායනයේ කියවපු රාමායනයේ බලපු බොහෝ දෙනෙක් හිතන කාරණා සමාජගත වෙලා තියෙනවානේ. ඒ සමහර කාරණා තමයි සීතා පිළිබඳව. සීතා ඇත්තටම රාමාගේ බිරිඳද නැත්නම් රාවණගේ දුවද රාවණගේ නංගිද මෙන්න මේවා සමාජයේ කතා වෙනවා. ඒ නිසා නමුත් වාල්මීකි ලියපු රාමායනය සහ අපි නිර්මාණාත්මකව ඉන්දියාවෙන් දැකපු රාමායන තුල ඒ කතාව නැහැනේ. ඒකයි මම ඔබෙන් එහෙම ඇහුවේ ඒවා ඔක්කොම හිතලුද කියලා. හරි. උත්තර තියෙනවද? උත්තර තියෙනවා. ඒක පැහැදිලි කරගන්න ඕන. ඒකට හේතුව තමයි සීතා කියලා කියන්නේ රාවණගේ දුව. අපි ඒ කතාව පොඩ්ඩක් කියලමුකෝ. මන්දෝදරී දේවිය කියන්නේ රාවණාගේ බිරිඳ. ඒතර මහා රාවණා රජුගේ බිරිඳ වෙච්ච මන්දෝදරීට ගැබක් පිළිසිඳ ගත්තට පස්සේ අනාවැකියක් පළ කරන පුලස්සිරිෂිවරයා මධ්‍යම රාත්‍රී 12ට පෙර උප්පත්තිය ලැබුවොත් ප්‍රබල උප්පත්තියක්. මධ්‍යම රාත්‍රී 12 පහ වුණොත් එහෙම රටටත් පිය රජුරවන්ටත් රාජ්‍යයටත් විශාල නැස්පැත්තියක්. ඒතර 12ට කලින් ඉපදුණු ප්‍රබල උප්පත්තියක් වෙන අතර 12 පහ වුණොත් එහෙම ප්‍රබල නැස්පැත්තියක් සිද්ධ වෙනවා. ඇත්තටම 12ට කලින් දරුවෝ උපදිනවා. ප්‍රබල උත්පත්තියක්. ඔහු තමයි මේඝනාද කියලා කියන්නේ. ඉන්ද්‍රජිත් කුමාරයා. 12 පහ වෙනකොට නැවත ඇයට අමාරු වෙනවා. ඒ කියන්නේ නිවුන් දරුවෙක් උපදින්නේ. නිවුන් දරුවන් උපදින්නේ. 12 පහ වෙනවත් එක්කම ගැහණු දරුවෙක් උපදිනවා. ඒක ප්‍රබල නැස්පැත්තියකට හේතු වෙනවා. ඇයගේ නම සොහිලි. ඇය තමයි ප්‍රබල නැස්පැත්තියකට හේතු වෙන හින්දා තමයි ආරක්ෂිත පැසක දාලා මුහුදේ පා කළා හරින. ඒක කාවන්තිස රජ කාලෙත් මේ රටේ සම්ප්‍රදායක්ව පැවතුණා.
එහෙම පා කළා අරපු සීතාව සොහිලිව තමයි ජනක රජුරවන්ට මුණ ගැහෙන්නේ මේ ගොවියෙක් ලබා දීම තුල. මොකද ඒ ගොවියා දකිනවා රාජකීය සලකුණු සංකේත ඔක්කොම තියෙනවා. ඒ නිසා ඔහු ඒ රටේ රජුරවන්ට බාර දෙනවා. ඔහු තමයි ඊට පස්සේ මේ රාජකීය සලකුණු නිසා හදන්නේ. ගොවියා ලබා දුන්නු හින්දා තමයි නගුල කියන අර්ථයෙන් සීතා කියන නම දාන්නේ. ඇගේ නම සොහිලි. ඉතින් ඇත්තටම ඒ අනාවැකිය සත්‍ය වෙනවා. රාවණා ගිහිල්ලා සීතාව දුටු සැනින්ම රාවණයන්නේ ඇත්තටම මෙන්න මෙතන සම්පත අපි निराකරණය කරගමුකෝ. ඇත්තටම ලංකාපුරයෙන් රාවණා දනුමොන්රේ නැගලා ಭಾರತයට ගියේ සීතා ගේන්නද එහෙම නැත්නම් සුපර්ණකා එක්ක රාමයි ලක්ෂ්මණ ඇති කරගත්ත ප්‍රශ්න විසඳන්නද? ඇත්තම කතාව ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ යන වෙලාවේ රාම සහ ලක්ෂ්මණ හිටියේ නැහැ. හිටියේ සීතා. ඒ නිසා ඇගේ දේහ ලක්ෂණ විද්‍යාව ප්‍රගුණ කරපු රාවණ ඇය දුටු වහාම තීරණය කරනවා මම හෙළ කුල කාන්තාවක් කියලා. ඒ නිසා ඇගෙන් ප්‍රශ්න කරනවා. ඇය ඇගේ ඉතිහාසය කියනවා. රාවණ තමන්ගේ ඉතිහාසය කියනවා. එතකොට මේ දැනගන්නවා පියා සහ දියණිය කියලා. ඒ නිසා මේ මව් පාර්ශවයේ තමන්ගේ නෑදෑ හිත මිත්‍රාදීන් පෙන්වීම සඳහා තමයි මේ එක්කන් යන්නේ. ඒතර ඒක දකින ಭಾರತ දේශීය වැසියෙක්ට පේන්නේ පැහැර ගැනීමක් හැටියටයි. ඒ අතින් ගත්තා මේ සාධාරණයි. එහෙම දැකීම. නමුත් මේ එක්කන් ආපු ගමනේදී මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ විභීෂණ සහ රාවණ අතර ඇති වුණු දේශපාලන අර්බුදයක් මත. ඒ නිසා ඔන්න ඔය කාරණේ හරියටම නිවැරදි කරගන්න ඕන. රාවණ රජුරුව ඉන්දියාවට මහා භාරතයට ගියේ දනුමොන්රේ නැගිලා කිසිසේත්ම සීතා පැහැර ගැනීමේ චේතනාවකින් නොවේ. සුපර්ණකා සහ රාම ලක්ෂ්මණ අතර ඇති වුණු ප්‍රශ්නේ නිරාකරණය කිරීම සඳහා පමණයි. ඉතින් මේ ඒ අතරවාරයේ සිද්ධ වුණු හඳුනා ගැනීම වැරදියට වටහා ගැනීමක් විතරයි මේ කතාව පුරාම තියෙන්නේ. වාල්මීකිට කොහොමත් උමනාව තියෙනවා මේ රාවණාට යම්කිසි වරදක් පටවන්න. පැහැදිලිවම. ඒ නිසා තමයි මේක ඒ විදිහට මේ සීතා පිළිබඳව දැකීම වෙනස් කරලා ලිව්වේ. මොකද අවසාන කාලයේදී වාල්මීකිගේ ආරණ්‍යනේ සීතා ඉන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ වාල්මීකිගේ ආරණ්‍යයේ ඉන්න සමයේදී තමයි ඇයට නියුන් දරුවන් උපදින්නේ. ඒ නිසා එතන වාල්මීකි සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා සම්බන්ධ. හරි. ඔබේ පිළිරුව ඔබට වඩා ලස්සනට නෙලා ගන්න ඕනේ නම් නෙලා ගන්න ඕන නම් යන්න ඕනේ කාගාවටද? අතුල අයියා ගාවට යන්න ඕනේ. එච්චරයි. ඉදිරිපත් වෙලා මේ රූපයක් හදනවා. දැන් ඕක අරගෙන ගිහිල්ලා ඉස්සල්ලාම බාර දෙන මොහොත දැන් මම කියනවා දැන් මම දන්න කෙනෙක්ගේ පින්තූරයක් හදලා ඒක ඔහුට බාර දෙන දවස ඇත්තම කෙනා පින්තූරය දකින්න දවස සහ ඒක බලන විශාල පිරිසක් පින්තූරය දකින්න දවස ජීවමාන පින්තූරේ මේ ඉටි පින්තූරේ ජීවමානව ඉටි රූපේ දෙකම ඉන්නවා දැන්. ඒ වගේ අත්දැකීම් ලැබුණු තැන්වල සිද්ධි ඔබ දැකලා තියෙනවද? ඒ වගේ අත්දැකීම් කොහොමද මිනිස්සු බෙදාගත්තේ? උදාහරණ ගොඩක් තියෙනවා. මම එකක් කියන්න දැන් අපි අර මේ නාමල් මාලනී පුංචි තියටර් එක නිර්මාතෘවර මේ මාලනී නාමල් වීරමුණි සහ මාලනී වීරමුණි දෙපළ දෙපළගේ පිළිරුවක් නිර්මාණය කරන්න කියලා අපිට ආරාධනා කළා. මොකද ඒගොල්ලෝ එංගලන්තේ ගොඩක් කල් ජීවත් වෙලා හිටපු නිසා ඒගොල්ලෝ මේ මැඩම් ටුසෝඩ් එක ගැන ගොඩක් දන්නවා. ඊට පස්සේ අපිට කිව්වා මෙන්න මෙහෙම දෙයක් අපි අදහසක් තියෙනවා කිව්වම අපි එකතු වෙලා නිර්මාණය කරගෙන ගියා. ඉතින් කරගෙන ගිහිල්ලා මේ කීප සැරයක් ඇවිල්ලා මේක ඇඳුම් අඳලා ආභරණ පළඳලා බොහොම ආසාවෙන් ඒක නිර්මාණය වුණාට පස්සේ අපි මේක පුංචි තියටර් එකේ තමයි මේක අන්වේලින් එක තිබුණේ. ඒතකොට මේ ඒකට වෙනම ආරාධිත කණ්ඩායමකට කියලා තිබ්බා. ඉතින් තුමන්ලගේ තුමිගේ සමීප හිතවතුන්ට. ඒ කියන්නේ මහාචාර්ය ජේවිසානායක මහත්මයා, ඒතකොට කාලෝපුංස මහත්මයා, ඒතකොට ජයලත් මනෝරත් මහත්මයා වගේ ගුණද සම්ප්‍රසාරණ වගේ විශාල ප්‍රමාණයක් ඒගොල්ලෝගේ සමකාලීන හිතවත් කලාකරුවෝ. ඉතින් මේක හැබැයි කිසිම කෙනෙකුට කියලා තිබුණේ නැහැ මේක මේ පිළිරුවක් නිරාවරණය කරන උත්සවයක් කියලා තිබුණේ නැහැ. කියලා තිබුණේ කෙටි කතා පොතක් දොරට අඩුමක් වගේ මොකද්ද වෙන එකක්. හැමෝම ඇවිල්ලා හිටියේ. ඉතින් ඒ කටයුත්තත් උනා. අතන කෙටි කතා පොතක් දොරට අඩුමක් තිබ්බා. ඒකේ කතා කීපයක් තිබුණා. ඉතින් උත්සව ඉවර වෙලා නාවල් මහත්මයා කිව්වා මේ ඒ වෙනකොට අපි දැන් පිළිරුව ඔක්කොම අරන් ගිහලා තිබුණේ. හැබැයි කවුරුත් දැකලා තිබුණේ නැහැ. ඉතින් තිරේකින් වහල් තිබුණා. දැන් තිරේකින් ඉස්සර තමයි සිද්ධිය ඔක්කොම වෙන්නේ. ඉතින් අන්තිමේදී නාවල් මහත්මයා කිව්වා දැන් ස්තුති කතාව කරද්දී කොහොමද මම දැන් අපි අද මේ උත්සව කටයුතු ඉවරයි. දැන් තව මොනවා හරි පොඩි දෙයක් ඇති. කොහොම නැගිටින්න එපා වාඩි වෙලා ඉන්න ඔය අපේ මාළනීගේ වැඩ දන්නත් එහෙම එතුමාගේ භාෂාවෙන් කියන්නේ. දැන් නැද මොනවා හරි දෙයක් ලෑස්ති කරලා තියෙනවා. මොනවා හරි ඇති කියලා. ඔව් ඉන්නේ කියලා. ඊට පස්සේ මම ඉඳලා දැන් එතුමාත් ගියා තිරේ ඇතුළට.
ඉපම් ඉතින් මේක මේ අර බෙර ගහලා මේ උන්ලා තිරේම අරිනකොට 4 දෙනෙක් එක වගේ දැන් ජෝඩු දෙකක් ඉන්නවා. ඒ කියන්නේ හොමලා දෙන්නයි මාළනි වීරමුල්ල දෙන්නයි. ඉතින් නෝර අර හිටපු ඔඩියන්ස් එක ඊනිකවත් හිතන් හිටියේ නැහැ මෙහෙම දෙයක් වෙනවා කියලා මෙතන. මේගොල්ලෝ දුම විතර කියන්නේ ඒගොල්ලන් හිතා ගන්න විපිෂිත විනාඩි ගානක් කරනකන් නිශ්ශබ්ද තියෙන්නේ. නිශ්ශබ්ද නැහැ. කියා හිතන්න දෙයක් නැහැ නේ. මේ ප්‍රතිචාරය අපේ ජීවිතේ ලැබපු හරිම මිහිරි ප්‍රතිචාරයක් අපිට හම්බෙච්චි. හරිම සතුටුයි. ඒ හැමෝම ලැබපු සුප්පෙතුවා. ඒ වෙලාවෙත් ඒගොල්ලන්ගේ හැම්බෙලේම කිව්වේ මේක අපි කරමු නා. මැඩම්ට කියන්නේ වැක්සිනේෂන් එකක් රටේ හදන්න. මේක කරගෙන යන්න කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තු තමයි අපිට හැමිලම දුන්නේ. තාත්තා නිර්මාණ කරන්නේ යෙදෙනකොට තාත්තා ඉතිරූ කලාව පටන් ගන්නකොට ඒක විකාශනය කරනකොට කලාව බාර ගන්න ඒකට උරුමයක් කියන මිනිස්සුත් ඉන්න එපා. එහෙම ඒ කලාව තාත්තගෙන් පස්සේ කෙනෙකුට යන්න ඕනේ. එහෙම තාත්තා පටන් ගන්න මේ ඉතිරූ කලාව බාර ගන්න ඉන්න තාත්තගේ පුතා. ඒ තමයි මහීම හේරත්. මහීමත් තාත්තගෙන් හම්බෙන මේ උරුමය, මේ දක්ෂතාවය උපතින් අරගෙන ඉපදිච්ච දරුවෙක්. තරුණෙක් අද. ඔහු උගත් තරුණෙක්. ඉතින් ඔහුත් එක්ක තමයි මේ අපි කතා බහ යන්නේ. මහිම දැන් මේ ඉතිරූ කලාව පැත්තට එන්න කලින් අපි කතා කරමු වගේ මේ සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් රැකියාවකට බලපාන තාත්තා මේ කලාව දෙන්න එහෙම අධ්‍යාපන සුදුසුකම් බලපෑවද? ඇත්තටම මේ මම පොඩි කාලේ නම් දැකපු දෙයක් තමයි මේ කලාව කියන දේ. මම ඉපදිච්ච දවසේ නම් අපේ ගෙදර කලාව තිබ්බා. මොකක්ද එක්ක මම ওই කලාව කියන පසුබිම තමයි හැදුනේ. හැබැයි මේ මට ඒත් එක්කම ලොකු පුෂ් එකක් තිබ්බා අධ්‍යාපන කටයුතු ඔක්කොම සාර්ථකව කරන් යන්න කියන එකට අපේ අම්මගේ අප්පච්චි දෙන්නගෙම ලොකු පිටුවහලක් තිබ්බා සහයෝගයක් තිබ්බා. ඒකත් එක්ක මම පොඩි කාලේ තව දැන් මේ කලාවට අමතරව නව නිර්මාණ වගේ දේවල් වලට තමුණා. ඒත් එක්ක මම පොඩි කාලේ දැන් මම පේටන්ට් එකක් ගත්තා. ඒ වගේ විවිධ දේවල් යන ගමන් එතන මම පොඩි කාලේ තිබ්බ අරමුණ තමයි ආකිටෙක්ට් කෙනෙක් වෙන එක. මොකද අප්පච්චිත් එයාෆෝස් ඉඳලා ඊට පස්සේ ඉන්ටීරියර් ඩිසයින් කෙනෙක් විදියට වැඩ කරා. ඒකත් එක්ක මම ඒ සබ්ජෙක්ට් එක ගැන යම්කිසි දැනුමක් තිබ්බයි. කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ මේකෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන එක දැනන් හිටියා. අප්පච්චිගේ පෙළඹවීමක් තිබ්බා. ඒකත් එක්ක මම ගණිතංශයෙන් ඉලව කරලා මොරටු විශ්වවිද්‍යාලයට සම්මත වුණා ආකිටෙක්චර් හදාරන්න. තාක්ෂණය පාවිච්චි කරන්න එනවනේ. දැන් ඕකේ මට කියන්නකෝ දැන් ඔය සාමාන්‍යයෙන් ජීවමාන උසට තියෙන ඉටි රූපයක ඇත්තටම ඉටි රූපේ පුරාම තියෙන ඉටිද? නෑ ඇත්තටම දැන් සාමාන්‍යයෙන් මේ කලාව පටන් ගන්න තියෙන්නේ 13 සියවසේනේ. ඒ කාලෙදී ඒ කාලෙත් පටන් අරගෙන එක්ස්පෙරිමන්ට්ස් කරගෙන තමයි මේ කාලයක් ගිහලා පිස ගිහලා තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි යොදාගන්නේ මේ ස්කල්ප්ටිං වැක්ස් කියලා විශේෂ වැක්ස් එකක්. මේක අපි ආනයනය කරනවා එංගලන්තයෙන්. අපි එක්ස්පෝසර් අපි මේ කියන්නේ අපි දැන් මේ හැම විදිහට අපි දකින්නේ හැම තැනදීම පාවිච්චි කරන්නේ මේ ස්කල්ප්ටිං වැක්ස් කියන එක. හරිම මිල අධික වැක්ස් එකක් මේක. කියන්නේ ලොකු කොන්ට්‍රැක්ට් එකක් දාලා අපි වෙනම මේකට අපි රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒක අපිට ලංකාවට ගෙන්නන්න. ඒකේ කලර්ස් තියෙනවා. ඒකේ කලර්ස් කියන්නේ අතන මේක බේස් කලර් එකක් තියෙනවා. ඒක අපි හදාගන්න පුළුවන්. ඒක තව කිමිකල් සෙට් කරලා ඒ බේස් කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක උඩ අපි වෙනම තව මේකප් එකක් ඇඩ් කරනවා. මේ මේකප් එක මේ සාමාන්‍ය රූපලාවන්‍ය මේකප් එකක් නෙමෙයි කියන්නේ. එහෙම එකක් නෙමෙයි. ඊට වඩා වෙන රසායන සම්මුතියක් තියෙන වෙනම මේකප් එකක්. මොකද ඒකේ අර අපේ මේ හැමේ තියෙන මේ අපේ මේ කලයක පේන්නේ ඇතුලෙන් නැත්තරම දැන් මේ අපි උඩ පාට කරලා නිකන් නෙමෙයිනේ තියෙන්නේ. දැන් මේක උඩ සමහර අපි දකිනවා මේ සමහර අය මේකප් කරලා පවා තියෙනවා හරි කැතයි. කියන්නේ හිතාගන්න බෑ මේ මිනිස්සු අසාමාන්‍යයි. ඒ නැචරල් කියලා කියන්නේ මේක අපි මේ ඇතුලෙන් හැම එක කලයක එන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලට විශේෂ තාක්ෂණ ක්‍රම තියෙනවා. ඉතින් ඒවත් එක්ක දැන් අපි සාමාන්‍යයෙන් සමහරක් තැන් වලට අපි හાર્ඩ් ප්ලාස්ටික් කියලා බැටරලා යූස් කරනවා. ඒකත් අපිට මෙහෙන් හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ කලාව සඳහාම යොදාගන්න අමුද්‍රව්‍යයක් ඒක. ඒ හැම දෙයක්ම අපි ගේන්නේ එංගලන්තයෙන් තමයි අපි අනන්නේ කරන්නේ. මේ පොතු, දත්, මේ කන් වල තියෙන මේ මයිල් ගස් පව. ඒ හැම දෙයක්ම අපි දාන්න උත්සාහ කරා. එතකොට මේ නියපොතු අපි වෙනම මැටීරියල් එකකින් හදලා ඒක වෙනම ඇතුළු කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුගේ නියපොතු තියෙනවා වගේ මේ අපේත් නියපොතු තියෙනවා. ලං වෙලා බලන්න පුළුවන්. ඒ වගේම මේ අතේ තියෙන මේ ඇඟිලි වල තියෙන මේ රෝම කූප හැම දෙයක්ම අපි එක ඇතුළත් කරලා තියෙනවා. හැබැයි අපි පස්සේ ටුසර්ට්ස් මියුසියම් එකට ගියාට පස්සේ අපි දැනගත්ත එක තමයි දැන් එයාලගේ වුණත් ඒ තරම් දුරට ඩීටේල් වල නැහැ. ඒ කියන්නේ
ඇගිල්ල ගත්තොත් නියපොත්ත ගත්තොත් එහෙම නියපොත්ත යාලා ඒකත් ඉටි මාධ්‍යයෙන්ම සකස් කරලා ඒක වර්ණ ගන්නලා තමයි තියෙන්නේ. එච්චර කල් මේ ගැරන්ට් කරන්න පුළුවන් මේ පින්තූරය. දැන් ඇත්තටම දැන් අපි මේක පටන් ගන්න අවුරුදු 18ක් වගේ වෙනවනේ මේ වෙනකොට. මුල් කාලේ අපි හදපු නිර්මාණ තාම එහෙම කිසිම හානියක් නෙවෙයි තියෙනවා. මොකද එකක් මම හිතන්නේ එකක් තමයි දැන් මේ අපි අපේ මේ තුසෝ අපේ ස්ටුඩියෝ එකේ තියෙන මේ වහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ ප්‍රදේශයේ ඉතින් මෙහි සාමාන්‍යයෙන් උෂ්ණත්වය යම් කිසිතරමකට හොඳයි. සෞම්‍යයි. ඒත් දැන් මේක අපි ගියොත් එහෙම එළියට අපි පොළොන්නරුව අපේ වැක්ස් මියුසියම් එක බැලුවොත් එහෙම අපි ඒක AC කරලා තියෙන්නේ. මොකද ඒකෙදි ඒ වටේ ඩස්ට් එක වැඩි, රස්නේ වැඩි ඒකත් එක්ක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේක මේ කෙලින්ම ඩිරෙක්ට් සන්ලයිට් එකට නිරාවරණය වෙනවා නම් එහෙම වුණොත් එහෙම මේකේ අපේ මේ ගල්වන මේකප් එකට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් කොහෙදිවත් වැක්ස් ස්ටැචු එකක් කියන්නේ කෙලින්ම එළියේ අවුවර නිරාවරණය වෙන්න තියෙන්නේ නැහැ. කියන්නේ අනිවාර්යයෙන් මේකට අවශ්‍ය පසුබිමක් හැදිලා ඒක අවශ්‍ය මියුසියම් එක තමයි තැන්පත් කරලා තියෙන්නේ. දැන් සම්පත් මේ අතුලයට හිටියදා කට්ටිය කතා කරලා ඉතින් සුවපතයි මේ ගැන විස්තර හයි ඔහු දිරිමත් කරයි ඔහුට උදව් කරයි. හැබැයි මට එක දෙයක් කියන්න දෙනවා මේ අතුලය මරු කතාවක් කිව්වා. දැන් ඔයිට කලින් අතුලය කරපු ඔය වගේ ලස්සන පින්තූර ටිකක් ඉටි රූප ටිකක් ඉතින් අන්තර්ජාලයෙන් හරි කොහෙන් හරි බලලා තරුණයෙක් එනවා. ලස්සන තරුණයෙක් ඇවිල්ලා අතුලය හැම්බෙලා බොහෝ බැගෑපත් ඉල්ලීමක් කරනවා. ඔහු කියනවා අනේ මහත්තයෝ ඉල්ලන ගාණක් දෙන්නම්. මෙන්න මේ පින්තූරේ ඉන්න ගෑල් ළමයාව මට අඹලා දෙන්නකෝ. අතුලයි අහනවා එහෙම හරි නෑනේ ඉතින් ඒක දැන් ඒ ළමයා ජීවිතුන් අතර ඉන්න කෙනෙක්නේ. මේ කවුද ඔයාගේ? මගේ හැරදා ගිය පෙම්වතිය. මම කියන්නේ මේ කලාපල් ඒ වගේ බාලතනකට නම් දාන්න එපා. අපිට ඉතින් ආපහු කියන්න තියෙන්නේ රටට සල්ලි එන ක්‍රමවේදයක් හදන්න පාලකයන්ගේ ඇස කන ඒ කියන්නේ පංචේන්ද්‍රියම විවර වේවා මේ වැඳලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේක පුදුම ධනයක් උත්පාදනය කරන්න පුළුවන් කලාවක්. ඒක. අනිත් එක තමයි දැන් ලබන සතිය බ්‍රහස්පතින්දට අපි සීගිරියේ දිය අගල පසු කරලා ඊට පස්සේ පඩිපෙළ දිග නැගලා චිත්‍ර තියෙන ගුහාව අතරින් අපි කැටපත් පහුරෙන් අර සිංහපාදයයි නම් කරන ඒ කකුල් දෙක ළඟින් ඉහළට නගින්න කල්පනා කරනවා. එතනත් වීඩියෝ මං හිතන්නේ රූ සටහන් ගණනාවක් තියෙනවා. ඒ නිසා අදම අපි ආරාධනාව කරනවා. මොකද සීගිරියේ ඉඳන් අපි කතා කරේ එක පැත්තකින් පිදුරංගල, ඒ කියන්නේ සීගිරිය ගැන කතා කරේ පිදුරංගලේ ඉඳන්, අනිත් පැත්තෙන් අර සීගිරියේ අනිත් පැත්තට මායිම් වන වැවේ දිරා ගියපු අත්තක් උඩ ඉඳන් සීගිරිය පේන මානේ. අපි සීගිරියට ගියේ නෑ අද. හැබැයි අපි ලබන සතියේ සීගිරියට යනවා. එහෙනම් ඉතින් අමිලා අපේ කතා බහ අහවර කරලා දැන් මහරය 12ට තවත් මොන කතාවද? කතාවද නේද? එහෙනම් ඉතින් අපි යමු ඔබට සුබ රාත්‍රියක් කියමු නේද? සුබ රාත්‍රියක්. ලබන සතිය හම්බෙමු.